Viveda Divine Ayurveda. අයිබෝවන් විවේද ආයතනයේ මෙඩ්ඉන්ස්පයර් වෙතින් ගෙනෙන වෛද්‍යාක්ෂි වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි මේ. අප සමගින් සම්බන්ධ වන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අප ඉදිරිපත් කරන්නේ ආතරයිටිස් රෝගය පිළිබඳව. මෙම රෝගයේ නවීන මතය හා ආයුර්වේද මතය ඔබව දැනුවත් කිරීමට අද හිලින රත්නායක වෛද්‍යතුමන් සහ භාග්‍යසේනරත් වෛද්‍යතුමන් අප සමග සම්බන්ධ වී සිටිනවා. ඉතින් මෙම අවස්ථාවේදී ඔබ දෙපළව ඉතා සාදරයෙන් හා ගෞරවයෙන් මෙම වැඩසටහනට පිළිගනු ලබනවා. ආතරයිටිස් රෝග තත්ත්වය සමාජයේ බහුලව කතාබහට ලක්වන රෝග තත්ත්වයක්. මෙහිදී ඇතිවන තදබල සංධ්‍යාශ්‍රිත වේදනාව නිසා රෝගීන් විවිධ ප්‍රතිකාර පද්ධතිවලට යොමුවීම දක්නට ලැබෙන කාරණයක්. ඉතින් වැඩිකල් වේලා නොගෙන අපි සාකච්ඡාව ආරම්භ කරමු. පළමුවෙන්ම තිලින රත්නායක වෛද්‍යතුමනි මෙම රෝගයේ රෝග ලක්ෂණ ප්‍රභේද සහ රෝගය සෑදීමට හේතු යනාදී කාරණා පිළිබඳව ඔබගෙන් දැනගැනීමට කැමති. ඉතින් වෛද්‍යතුමනි ඔබටයි අවස්ථාව. අයිවන් අස්මිනි සුබ සන්ධ්‍යාවක්. ස්තුතිවන්ත වෙනවා විවේද ආයතනයට අදත් මාව ආරාධනා කිරීම සහ මාව සම්බන්ධ කිරීම ගැන අද දින වැඩසටහනට. එතකොට ඇත්තටම අස්මිනි අද අපි කතා කරන්නේ ආතරයිටිස් කියන රෝගී තත්ත්වය ගැන. එතකොට ආතරයිටිස් කියන රෝගී තත්ත්වය අපි ගත්තොත් එහෙම මේක එක දවස මේක ඇත්තටම මේ ලොකු මාතෘකාවක්, පුළුල් මාතෘකාවක්. එතකොට ඒකේ පොඩි ඉතාමත්ම සීමිත කොටසක් තමයි අද අපිට කතා කරන්න වෙන්නේ. එතකොට ආතරයිටිස් කියන වචනේ ගත්තාම මේකේ තියෙනවා inflammation in the joints. ඒ කියන්නේ සංධියක සිදුවෙන ආසාදනයක්. ඒක තමයි ආතරයිටිස් කියන වචනේ සරල තේරුම වෙන්නේ. එතකොට මේ සංධියක සිදුවෙන ආසාදනය නැත්නම් සංධියක ඇතිවන ආසාදනය අපිට ඒක පේන්නේ කැක්කුමක් විදියට. එතකොට ඒකේ ප්‍රධානම රෝග ලක්ෂණ ගත්තොත් එහෙනම් අපි ඉස්සෙල්ලාම රෝග ලක්ෂණ ගැන කතා කරන්න කලින් මම කැමති අශ්මිනී චුට්ටක් කතා කරන්න මොකද්ද මේ සංධිය සහ මොකද්ද ඇත්තටම සංධියක් කියන්නේ කියලා. අපි මේක ගැන චුට්ටක් දැනගෙන ඉන්න ඕනි මේ ගැන කතා කරද්දී. මම හිතනවා මේ රූපේ පේනවා ඇති කියලා. එතකොට සංධියක් හැදිලා තියෙන්නේ අස්ථි දෙකකින්. මේ තියෙන මේ කොටස සහ මේ තියෙන්නේ අපේ පූර්ව කැලල සහ මේ අපර අස්ථිය කියන මෙන්න මේ අස්ථි දෙකෙන් තමයි සංධියක් සම්බන්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම අස්ථි දෙකකින් ඒ අස්ථි දෙකට අතර තියෙන මේ කොටසට කියනවා අපි මේ ජොයින්ට් ස්පේස් එක කියලා කියනවා. මෙන්න මේ කොටසට ඒ ජොයින්ට් ස්පේස් එක සම්බන්ධ කරලා මෙන්න මේ නිල් පාටින් තියෙන කොටසේ අපිට පේනවා ඒක අපි කියන්නේ සයිනෝවියම් එක කියලා. එහෙම නැත්නම් කියනවා මේ අස්ථිය වටා තියෙන ඒ අස්ථි දෙක අතර තියෙන ඝර්ෂණය අඩු කිරීමට සඳහා සැදී තියෙන තරලයක් වගේ එකක් තමයි මේ සයිනෝවියම් එක, සයිනෝවියල් කැවිටි එක කියලා කියන්නේ. සහ ඒ කැවිටි එක ආශ්‍රයේ සයිනෝවියල් ෆ්ලුයිඩ් එක නැත්නම් තරලයක් රැඳිලා තියෙනවා. ඒකට ඊට අමතරව මේ තියෙන මසල්ස්, ඒ කියන්නේ මාංශ පේශි සම්බන්ධ වෙනවා ඒ අස්ථි කොටස් දෙකට. එතක මේ නිල් පාටින් පේන්නේ බර්සා එකක් කියලා. ඒකත් සරලව තේරෙන විදිහට කිව්වොත් එහෙම මේ මාංශ පේශි සහ අස්ථි අතර සිදුවන චලනයේදී ඝර්ෂණය අවම වීම සඳහා තියෙන තවත් එක් කොටසක්. ශරීරයේ තියෙන කොටසක්. එතකොට මෙන්න මේක තමයි සරලව ගත්තොත් එහෙම ජොයින්ට් එක. එහෙම නැත්නම් සංධියක තියෙන රූපේ සරහන. එතකොට මේ අපිට පුළුවන් මෙන්න මේ සංධිය ආශ්‍රිතව සිදුවන ආසාදනයක් තමයි අපි ආතරයිටිස් රෝගී තත්ත්වය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ආතරයිටිස් රෝගී තත්ත්වයේදී මේක වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. ඇත්තටම මේක කිසිම මුල් අවස්ථාවේදී කිසිම රෝග නිදානයක් නැතුව එතන අපි කියන ඉඩියෝපැතික් කියලා කිසිම හේතුවක් නැතුව වෙන්නත් පුළුවන්. සහ අපේ තියෙන අපි ඉස්සරහට කතා කරමු අපේ ශරීරයේ තියෙන විවිධාකාර දේවල් නිසා සහ බාහිර පරිසරයේ තියෙන විවිධාකාර දේවල් නිසා මේක අපිට එක විදිහට මේක එන්න පුළුවන්. එතකොට රෝග ලක්ෂණ කතා කරොත් එහෙම සිම්ප්ටම්ස් ඇන්ඩ් සයින්ස් ගැන කතා කරොත් එහෙම ප්‍රධාන වශයෙන්ම අපිට එන්නේ පේන් එක. කියන්නේ වේදනාව.
එතකොට සංධි ආශ්‍රිතව තියෙන වේදනාව තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. මේකදී මම මෙතන අපිට ප්‍රධාන වශයෙන්ම අද අපිට කතා කරන්න වෙන්නේ මේ ඔස්ටියෝආතරයිටිස් සහ රුමැටොයිඩ් ආතරයිටිස් කියන රෝගී තත්ත්වයන් දෙක. අපි ඉස්සරහට කතා කරමු මොකද්ද මේ ඔස්ටියෝආතරයිටිස් සහ රුමැටොයිඩ් ආතරයිටිස් කියන්නේ කියලා. එතකොට මම ඉස්සෙල්ලාම කිව්වා ආසාදනය ඉන්ෆ්ලමේෂන් එකක් කියලා. ඒකට බටහිර වෛද්‍ය විද්‍යාව කියන අපි කාඩිනල් ෆීචර්ස් ඔෆ් ඉන්ෆ්ලමේෂන් කියලා අපි කරුණු පහක් කතා කරනවා. එතකොට අනේ ප්‍රධානම ඉන්ෆ්ලමේෂන් එක නැත්නම් ආසාදනයක තියෙන ප්‍රධානම ලක්ෂණ පහ තමයි මෙතනදිත් ප්‍රධානම සයින්ස් ඇන්ඩ් සිම්ප්ටම්ස් නැත්නම් රෝග ලක්ෂණ විදිහට එන්නේ. පළවෙනි එක වේදනාව. එතකොට වේදනාව යූෂුවලි අපි කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ මේක වැඩ කරනවත් එක්ක වේදනාව වැඩි වෙන්න පුළුවන්. වැඩ කරනවත් එක්ක වැඩි වෙන වේදනාව සාමාන්‍ය රෙස්ට් එකේදී අඩු වෙනවා. කියන්නේ විවේකී විද්‍ය අඩු වෙනවා සහ දවසේ මුල් කාලේදී තියෙන වේදනාව දවසේ අවසන් වෙන විදිහට අඩු වෙලා යන්න පුළුවන්. ඊළඟ එක තමයි ටෙන්ඩනස්. ටෙන්ඩනස් කියන්නේ අපි ඒ අදාළ ජොයින්ට් එක නැත්නම් සංධිය තද කරද්දී මිරිකද්දී සංධිය ඇතුලෙන් එන කැක්කුම. ඒක අපිට දැනෙන වේදනාවක් නෙවෙයි. සංධිය තද කරද්දී මිරිකද්දී අපිට දැනෙන කැක්කුම. ඊළඟ එක තමයි limitation of motion. ඒ කියන්නේ මේ සංධියකදී අපිට නිදහසේ අපේ සංධිය චලනය කිරීමේ අපහසුතාවයක් තියෙනවා. එතකොට ඒක තමයි limitations of movement. කියන්නේ ඒකත් මේ inflammation එකේ හින්දා වෙන නැත්නම් මේ තියෙන ආසාදනයේ හින්දා වෙන ඇති වෙන තත්ත්වයක්. ඊට අමතරව මේ joint එක swell වෙනවා. කියන්නේ joint එක ඉද වෙනවා. ඒක අපිට රතු වෙනවා සහ රෙඩ්නස් එකක් බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට මේ ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වයේදී නම් රෙඩ්නස් එකක් එහෙම එන්නේ නැහැ. නමුත් ගොඩාක් අනිත් රුමැටොයිඩ් ආතරයිටිස් කියන රෝගී තත්ත්වයේදී ගොඩක් වෙලාවට රෙඩ්නස් නැත්නම් රතු වීමක් බලා ගන්න පුළුවන්. එහෙම නැතුව මේකේ ජොයින්ට් එක නැත්නම් මේ සංධිය ආශ්‍රිතව ඉදමීමක් දක්වන්නට වෙනවා. අපි ඉස්සරහට කතා කරමු ඇයි මේ ඉදමීමක් එන්නේ, මොකටද මේ හේතුව, ඇයි මේ ඉන්ෆ්ලමේෂන් එක නැත්නම් ආසාදනයක් එන්නේ, මේ වගේ හේතු අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට මේක දීර්ඝකාලීනව ඇත්තට මේ ආතරයිටිස් කියන රෝගී තත්ත්වය මේ එක දවසකින් නැති වෙලා දවසකින් දෙකකින් නැති වෙන රෝගී තත්ත්වයක් නෙවෙයි. මේක දීර්ඝකාලීනව පවතින රෝගී තත්ත්වයක්. එතකොට මේක දීර්ඝකාලීනව පවතින රෝගී තත්ත්වයකින් පස්සේ ජොයින්ට් ඩිෆෝමිටිස් ඒ කියන්නේ පූර්ණ කාලීන ආබාධිත තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජොයින්ට් එක වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට ජොයින්ට් එක සාමාන්‍ය තියෙන විදිහ නෙවෙයි. ඒ ජොයින්ට් එක වෙනස් වෙලා යනවා. අපි ඉස්සරහට කතා කරමු මේවා කොහොමද වෙන්නේ කියලා. එතකොට මම කිව්වා ආතරයිටිස් කියන රෝගී තත්ත්වය මේ ක්ලැසිෆයි කරන්න පුළුවන්. එනවාද වර්ගීකරණය කරන්න පුළුවන් අපිට විවිධාකාර විදිහට. අශ්මිනි මගෙන් ඇහුවා මොකද්ද මේකේ තියෙන විවිධ ප්‍රභේද කියලා. මේ ආතරයිටිස් කියන රෝගී තත්ත්වයේ විවිධ ප්‍රභේද කියලා. එතකොට මේ තියෙන විවිධ ප්‍රභේද නැත්නම් ක්ලැසිෆයි කරන ඩිවයිඩ් කියනවා. ආතරයිටිස් පේෂන්ට් කෙනෙක් අපිට රෝගියෙක් අපිට ප්‍රසන්ට් වුණොත් එහෙම හන්දි කැක්කුමයි කියලා. මෙන්න මේවා තමයි ප්‍රධාන මේන්ලි ඩිෆරන්ෂියල් ඩයග්නොස් නැත්නම් අපිට සලකන්න වෙන රෝගී ලක්ෂණයන් වෙන්නේ. ඒක ඉන්ෆ්ලමේටරි සහ නන් ඉන්ෆ්ලමේටරි කියලා වර්ග දෙකකට බෙදෙනවා. ඉන්ෆ්ලමේටරි කියන්නේ මම කලින් කිව්වා ආසාදනයක්. ජොයින්ට් එකේ තියෙන ආසාදනයක්. නන් ඉන්ෆ්ලමේටරි කියන්නේ ආසාදනයක් නෙවෙයි. ඇති වෙන රෝග හේතු තත්ත්වයක් ඉඳලා ඒකේ තියෙන ප්‍රධානම රෝගී තත්ත්වය තමයි මේ ඔස්ටියෝආතරයිටිස් කියන්නේ. මේ ඔස්ටියෝආතරයිටිස් මම කිව්වා මේක ඉඩියෝපැතික් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව වයසත් එක්ක මේ වගේ රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැතුව වෙන කිසියම් රෝගී තත්ත්ව රෝග නිදානයක් ඉඳ වෙනත් කිසියම් තියෙන අපේ ශරීරයේ තියෙන කැල්සියම් අඩුවීම වගේ වෙන රෝගී තත්ත්වයන් නිසා මේක ඇති වෙන ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට තමයි ට්‍රොමැටික් ආතරයිටිස්. ඒ කියන්නේ කිසියම් සංධියකට සිදුවෙන ට්‍රෝමා එකක්. ඒ කියන්නේ ඩැමේජ් එකක් නිසා, හානියක් නිසා අපිට වැටිලා වෙන්න පුළුවන්, මොකක් හරි වැදිලා වෙන්න පුළුවන්. ඒ වගේ වෙන හානියක් නැත්නම් ඇක්සිඩන්ට් එකක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ වෙන හානියක් නිසා පසුකාලීනව අපිට මේ ආතරයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි කොගියලොපැතික් ආතරයිටිස්. කියන්නේ මේක විශේෂයෙන්ම අපිට හිමෝෆීලියා කියන රෝගී තත්ත්වයේදී බලා ගන්න පුළුවන්. ඒකෙදි ජොයින්ට් එක ඇතුළට මම අර ඉස්සෙල්ලා පෙන්නුවා ජොයින්ට් ස්පේස් එකක් කියලා තියෙනවා. ජොයින්ට් කැප්සියුල් එකක් කියලා මම පෙන්නුවා. සයිනෝවියල් ෆ්ලුයිඩ් එක මම පෙන්නුවා. සයිනෝවියල් කැවිටි එක පෙන්නුවා. අනේ ඒක ඇතුළට බ්ලීඩ් වෙනවා. කියන්නේ ලේ පිරෙන්න පුළුවන්. ඒකින්ද ලේ පිරීම නිසා අන්තිමට ඒ තියෙන ජොයින්ට් එකේ නැත්නම් සංධියේ ඉන්ෆ්ලමේෂන් එක නැත්නම් ආසාදනයක් වෙන්න පුළුවන්. ඒක තමයි කොගියලොපැතික් ආතරයිටිස් කියන්නේ. ඒතර අපි ඉන්ෆ්ලමේටර් කියන්නේ ආසාදනයක් කියන කතා කරොත් එහෙනම් මේක ඉමුන් මීඩියේටඩ් වෙන්න පුළුවන්. ඉමුන් මීඩියේටඩ් කියන්නේ අපි දන්නවා මේක ගොඩාක් දුරට සාකච්ඡා කරොත් එහෙම අපේ ශරීරයේ තියෙනවා එක ආසාදන තත්ත්ව ඇති කරන්න පුළුවන් විවිධාකාර රසායන වර්ග. එතකොට මේ රසායන වර්ග රසායනික
සංයෝග අපිට කිසියම් හේතුවක් නිසා ශරීරය තුළ ඇක්ටිවේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරය හට ගන්න පුළුවන්. එතකොට එහෙම හටගත්තම ඒව ගිහිල්ලා මේ ජොයින්ට් ස්පේස් එක නැත්නම් ජොයින්ට් එක ඩැමේජ් කරන්න පුළුවන්. ජොයින්ට් එකේ තැම්පත් වෙන්න පුළුවන්. ඒක ඉන්න ජොයින්ට් එක ඩැමේජ් වෙනවා. ඒක තමයි අපි ඉම්යුන් මීඩියේටඩ් ආතරයිටිස් කියන්නේ. ඒතකොට ඉරෝසිව් කියන්නේ ඒකත් කැල දෙකක් තියෙනවා ඉරෝසිව් සහ නන් ඉරෝසිව් කියලා. ඉරෝසිව් කියන්නේ මේක ඉම්යුන් අර මං කිව්වා කෙමිකල්ස් ගිහිල්ලා තැම්පත් වෙනවා කියලා. අපි ඉම්යුන් කම්ප්ලෙක්සස් කියලා ඒවට කියන්නේ කෙමිකල්ස් ගිහිල්ලා මේ ජොයින්ට් එකේ තැම්පත් වුණාට පස්සේ ජොයින්ට් එකට හානි වෙනවා. ජොයින්ට් එකට ලොකු හානියක් වෙනවා. ඒක තමයි ඉරෝසිව් කියන්නේ. ඉරෝසිව් අපි යූෂුවලි ඩිස්ට්‍රක්ෂන් එකක් වෙනවා. ඒක තමයි ඉරෝසිව් ආතරයිටිස් කියන්නේ. නන් ඉරෝසිව් කියන්නේ එහෙම හානියක් වෙන්නේ නැතුව ඒ දින කෙමිකල් තැම්පත් වීම නිසා සිදුවන ආසාදනය නිසා ආතරයිටිස් කියන රෝගී තත්ත්වය එනවා. ඒ වගේම ඉන්ෆෙක්ටිව් විෂ සාමාන්‍ය බැක්ටීරියා එතකොට ප්‍රෝටෝසෝවා ෆංගල් ඒ කියන්නේ ෆංගස් කියන්නේ දිලීර ඒ වගේ ආසාදන නිසා ජොයින්ට් එක ආසාදනය කියන විස බීජයක් ඇතුළු වීම නිසා එන්න පුළුවන්. අනිත් එක තමයි මේක ක්‍රිස්ටල් කියන්නේ. ක්‍රිස්ටල් ඉන්ඩියුස්ඩ් කියන්නේ සාමාන්‍යයෙන් මේ සංදි අතර අපි දැන් මම ඔයාලට පේනවාද මගේ අත ඒ වගේ මේ තියෙන සංදි ආශ්‍රිතව ක්‍රිස්ටල්ස් එහෙම නැත්නම් විවිධාකාර සංයෝග තැන්පත් වෙනවා. ඒ යූෂුවල්ම කැල්සියම් හයිඩ්‍රොක්සි අපටයිට් වගේ දේවල් තමයි. එහෙම නැත්නම් සෝඩියම් යූරේට් වගේ සංයෝග. මේ සෝඩියම් යූරේට් තැන්පත් වෙන අපි දන්නවා ගවුට් කියන රෝගී තත්ත්වයේදී මේ විවිධාකාර වන්කෝ මේක ආරම්භයේදීම ආතරයිටිස් කියන්නේ ලොකු රෝග පරාසයක එකතුවක්. ලොකු ස්පෙක්ට්‍රම් එකක්. මේ ස්පෙක්ට්‍රම් එක ඇතුලේ තියෙන ඉතාමත් සුළු දේවල් ටිකක් තමයි අද අපිට මේ පැය ඇතුළතදී කතා කරන්න වෙන්නේ. ඒතර මේ ක්‍රිස්ටල් ඉන්ඩියුස් කියන්නේ ඒක වෙනම රෝගී තත්ත්වයක්. ඒතකොට ඒකේ විවිධාකාර හේතු බලපානවා. ඒව ගැන අපි අද ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඒතකොට මේ තියෙන සංදි ආශ්‍රිතව විවිධාකාර සංයෝග තැන්පත් වෙලා ඝන සංයෝග තැන්පත් වෙලා හැදෙන රෝගී තත්ත්වයක් තමයි මේ ක්‍රිස්ටල් ඉන්ඩියුස්ඩ් ආතරයිටිස් කියන්නේ. එතකොට මෙයා තමයි අස්මිනි ප්‍රධාන රෝග ලක්ෂණ සහ ඔයාමගෙන් ඇහුවේ විවිධාකාර රෝග ප්‍රභේද මොනවද කියලා. මේවා තමයි ප්‍රධාන රෝග ප්‍රභේද වෙන්නේ. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි එතකොට මෙවැනි රෝග තත්ත්වයන් වැඩිපුර හැදෙන්නට හැකි පිරිස කවුද යන්න කාරණය අපි කතා කළා. ඔව් අස්මිනී. එතකොට අපි ආයෙත් මගේ ප්‍රසන්ටේෂන් එක මේවා කරොත් එහෙම එතකොට අපි කතා කරන එපිඩියොලොජි පාර්ට් එක ගැන. මම මෙච්චර වෙලා අපි එපිඩියොලොජි ගැන කතා කරන්නේ නැහැ. මේක මේ රූපය ගැන මම තව ටිකකින් කතා කරන්න. එතකොට සාමාන්‍යයෙන් මේක මේ රෝගී තත්ත්වය අස්මිනි ඉතාමත්ම සුලභ රෝගී තත්ත්වයක්. ඉන්සිඩන්ස් එක කියන්නේ මේක වාර්ෂිකව සාමාන්‍යයෙන් ග්ලෝබලි කියන්නේ මුළු ලෝකෙම ගත්තම තියෙන දත්තත් දැන්ට availability නැත්නම් අපිට තියෙන දත්තත් එක සාමාන්‍යයෙන් මිනිස්සු ලක්ෂයක් ගත්තම 195 දෙනෙකුට සාමාන්‍යයෙන් ලොකු සංඛ්‍යාවක්. මිනිස්සු ලක්ෂයකට 195 කියන්නේ සාමාන්‍ය ලොකු සංඛ්‍යාවක්. ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වය තියෙනවා. එතකොට මම ඔස්ටියෝආතරයිටිස් කියන එක අපි කතා කරා. ඒක non inflammatory type. ඒ කියන්නේ ඔස්ටියෝආතරයිටිස් අපි ඉස්සරහට දීර්ඝව කතා කරමු මොකක්ද මේ කියලා. එතකොට සාමාන්‍ය ප්‍රිවලන්ස් එක ගත්තම ඒ කියන්නේ usually මුළු ලෝකේ පුරා මිලියන් 300කට අධික මිනිස්සු ප්‍රමාණයක් මේකේ මේ වෙද්දී ඔස්ටියෝආතරයිටිස් සහ විවිධාකාර ආතරයිටිස් කියන ප්‍රධාන වශයෙන් ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වෙන් පෙළෙනවා. මේ රිස්ක් ෆැක්ටර්ස් නැත්නම් ප්‍රධාන මේකට රෝගයට හේතුව ගත්තොත් මේ ඒජ් එක. වයස usually අවුරුදු 50ට වඩා වැඩි පිරිසට තමයි මේක ප්‍රධාන වශයෙන්ම එන්නේ. එතකොට අපි දන්නවා සාමාන්‍ය කන්දි කැක්කුමක් කියවම අපේ ආච්චිලාගේ සීයලාගේ තියෙන ප්‍රධානම රෝගයක්. හැමදාම තියෙන එක තමයි හන්දි කැක්කුම කියන්නේ. ඒක වයසත් එක්ක එන එකක්. අවුරුදු 50ට වඩා වැඩි නම් මේකේ තියෙන අවදානම වැඩි. ජෙන්ඩර් එක සාමාන්‍යයෙන් අපි කියන්නේ පිරිමි පුද්ගලයෙක්ට වඩා කාන්තාවකට මේක හැදීමේ සම්භාව්‍යතාවය වැඩි. එතකොට ජෙනටික්ස් කියන එක ගැන කතා කරොත් මේක නැත්නම් මේ බයොලොජිකල් ඩේටා නැත්නම් අපි ජාන තාක්ෂණය ගැන කතා කරොත් එහම ඇත්තටම මේකේ තියෙන අපිට මේ වෙලාවේදී තියෙන දත්ත ඉතාමත් සීමිතයි. ඉතාමත්ම මේ ආතරයිටිස් කියන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තියෙන ජාන වල තියෙන සම්බන්ධය ගැන තියෙන
පර්යේෂණ රිසර්ච් ගොඩක්ම අඩුයි. ඉතින් මේ තාමත් ඒවා ඩෙවලොප් වෙමින් පවතින තත්ත්වයක්. ඒකෙන් අපිට ලොකු ඩේටාස් නැහැ. කියන්නේ ලොකු දත්ත ප්‍රමාණයක් නැහැ ජෙනටික්ස් සම්බන්ධයෙන්. නමුත් සමහර ඇතම් පර්යේෂණ පත්‍රිකා කීපයක් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේ තියෙන දත්තත් එක විශ්ලේෂණය කරාම අපිට කියන්න පුළුවන් මේක මේ ආතරයිටිස් විශේෂයෙන් මේ ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වයට මේ ජෙනටික්ස් නැත්නම් ජානමය සම්බන්ධයක් තියෙනවා. මේක පරම්පරාවෙන් එන රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා. එතකොට ජොයින්ට් ඉන්ජරි මම කිව්වා ට්‍රොමැටික් ආතරයිටිස් කියලා රෝගී තත්ත්වයක් ගැන මම කලින් පැහැදිලි කිරීමේදී කතා කරා. එතකොට ට්‍රොමැටික් හින්දා නැත්නම් ට්‍රෝමා එකක් හින්දා ජොයින්ට් ඉන්ජරි එකක් හින්දා අපිට පසුකාලීනව ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වය හැදෙන්න පුළුවන්. ඇනටොමිකල් ෆැක්ටර්ස් මේවා ඇනටොමිකල් ෆැක්ටර්ස් කියන්නේ අපිට පොඩි කාලේ සාමාන්‍යයෙන් අපි චූටි කාලේ ඉඳන් පොඩි ළමයෙක්ගේ ඉඳන් වර්ධනය වීමේදී සමහර තත්ත්ව තියෙනවා මේකේ සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ඇගේ මේ ජොයින්ට් එක හරියට ඩෙවලොප් වුණේ නැත්නම් ඒවා බලපානවා ජොයින්ට් එක හරියට වර්ධනය වුණේ නැත්නම් ඒවා බලපානවා පසුකාලීනව ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වයට. දැන් මසල් ස්ට්‍රෙන්ත් එක සාමාන්‍යයෙන් අපි මේක යුෂුවලි මේ නී ජොයින්ට් එක නැත්නම් නී ජොයින්ට් එක ආශ්‍රිතව තියෙනවා. අපි දන්න කොඩිසෙප්ස් කියන මසල් එක මේ අපි තයි එකේ තියෙන මසල් එක. ඒතකොට ඒ තයි එකේ තියෙන නැත්නම් මේ කලව ප්‍රදේශයේ තියෙන මසල් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක බලපානවා නී ජොයින්ට් එකට. අපි ප්‍රධාන වශයෙන් පරීක්ෂණ මට්ටමේ තියෙන මේ නී ජොයින්ට් එක ආශ්‍රිතව. එතකොට මේකේ අපි කලව ප්‍රදේශයේ තියෙන කොඩිසෙප්ස් කියන මසල් එක වීක් වුණොත් ඒ කියන්නේ ඒක දුර්වල වුණොත් එහෙම ඒක බලපානවා ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වයට දණහිසේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මසල් ස්ට්‍රෙන්ත් එක හොඳට වැඩි නම් ඒ වගේ පුද්ගලයන්ට මේ තියෙන ඔස්ටියෝ මේ වගේ රෝගී තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි කියලා කියනවා. ඊට අමතරව ලයිෆ්ස්ටයිල් ෆැක්ටර්ස් මේක හැමදැනම තියෙනවා. ඔබෙසිටි කියන්නේ ස්ථූලතාවය. ඒක ප්‍රධානම අපි දන්නවා ඔබෙසිටි කියන එක ලෝකේ තියෙන ඕනිම රෝගී තත්ත්වයකට මේ non communicable disease කියන්නේ නොවන රෝග විශාල ප්‍රමාණයකට හේතුවක් වෙනවා මේ ඔබෙසිටි කියන නැත්නම් ස්ථූලතාවය කියන එක. ඒකත් ප්‍රධාන කාරණාවක් අපි ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වය කතා කරා. ඔකියුපේෂන් කතා කරාම අපි heavy workload ඒ කියන්නේ ගොඩක් වැඩ කරන මේ daily ගොඩක් වැඩ කරන මිනිස්සුන්ට ඒ කියන්නේ workersලා අපි කියන්නේ ගොඩක් බර උස්සන වගේ හරි ගොඩක් වැඩ මේ කියන්නේ ලොකු බර වැඩ කරන මිනිස්සුන්ට මේ ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වය තමන්ගේ later life එකේදී කියන්නේ තමගේ ජීවිතයේ සඳහා කාලයේදී ඇති වෙන්න පුළුවන්. ස්මෝකින් දුම් බීම මේක ඉතින් අපි හැමෝම දන්නවා මොකක් හරි රෝගයක රිස්ක් ෆැක්ටර්ස් කතා කරොත් එimhe ස්මෝකින් කියන එක එතන තියෙනවා. ඒ දුම් බීම කියන එක මේ එක හේතුවක් වෙනවා ආතරයිටිස් කියන ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වයට. මම හිතන්නේ අස්මින්නේ අපි රිස්ක් ෆැක්ටර්ස් ගැන කතා කරා. රෝග ඩයග්නොසිස් කරන විදිය අපි ඒක නැත්නම් රෝග නිර්ණය කරන විදිය අපි පසුවට කතා කරමු. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. මම මීළඟ ප්‍රශ්නය භාග්‍ය වෛද්‍යතුමන්ට යොමු කිරීමට කැමතියි. වෛද්‍යතුමනි ආතරයිටිස් රෝග තත්ත්වය පිළිබඳව ආයුර්වේදයේ සඳහන් වන්නේ කොහොමද? අපේ පුරාණ ඍෂිවරුන් මේ ගැන කියලා තියෙන්නේ කොහොමද? යන කාරණේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? ඔව් සුබ සන්ධ්‍යාවක් වාශ්මිනී ආයිබෝන් සියලු දෙනාටම. ඉතින් අද දවසේ අතරම අපි කතා කරන මේ මාතෘකාව බොහෝමයක් අපිට සමාජයේ නිතර දකින්න පුළුවන් වෙන සුලභ මාතෘකාව ආතරයිටිස්. ඉතින් මම හිතන්නේ අපේ වෛද්‍ය තිලින් රත්නායක වෛද්‍යතුමනොත් පැහැදිලි කරා ඉතාමත් හොඳින් මේ මොකද්ද මේ ආතරයිටිස් රෝගයේ ප්‍රභේද වර්ග කොහොමද නවීන විද්‍යානුකූලව කොහොමද මේක හඳුන්වා දීලා තියෙන කියන කාරණා සම්බන්ධව. ඉතින් අපි දැන් බලමු මේ අශ්විනියම කරපු ප්‍රශ්නේ. දැන් ආයුර්වේදයේ කොයි ආකාරයෙන්ද අපේ ඍෂිවරු ආයත අතීතයේ පුරාණ ග්‍රන්ථවල ආයුර්වේද මූල ග්‍රන්ථවල මේක සඳහන් වෙන්නේ කියන්නේ කියලා. ඇත්තටම ආතරයිටිස් කියන එක අපි කතා කරද්දී ආයුර්වේද තුළ හඳුන්වන්නේ මේක සංධි ආශ්‍රිත රෝග කියන කොට්ටාශය යටතේ කාණ්ඩය තමයි කතා බහ කරන්නේ. මෙතනදී ඇත්තටම තාමත් පුළුල් මාතෘකාවක් මේක මේ ආතරයිටිස් කියලා. සංධි ආශ්‍රිත රෝග ගත්තාම බොහෝමයක් සංධි ආශ්‍රිත රෝග අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පොතපතේ සඳහන් කරලා තියෙනවා. නමුත් අද දවසේ ඇත්තටම අපි වැඩිපුරම අවධානය යොමු කරගන්න මූලිකම කාරණා කාලය කල්පනා කරන එක සම්බන්ධයෙන් අපි යොමු කරන මාතෘකා දෙක තමයි
රුමටොයිඩ් ආතරයිටිස් සහ ඔස්ටියෝ ආතරයිටිස් කියන කාණ්ඩ දෙක වෛද්‍යතුමා සඳහන් කළා වගේ. ඒක අපි ආයුර්වේදයේ කොහොමද සම්මුලලා තියෙන කියලා අපි කතා බහ කරමු. ඒක ඇත්තටම රුමටොයිඩ් ආතරයිටිස් සහ ඔස්ටියෝ ආතරයිටිස් කියන රෝග තත්ත්ව දෙකේ තියෙන කොයි ආකාරයෙන්ද මේ ක්ලිනිකල් ෆීචර්ස්, ඒ කියන්නේ රෝගීන් කොයි ආකාරයෙන්ද මේ රෝග තත්ත්ව පිළිබඳව අපිට සඳහන් කරන්නේ, ඒ වගේම රෝග ලක්ෂණ නිදාන ආදී කාරණා මොනවද කියලා ඒ දේවල් සංසන්දනාත්මකව කල්පනා කරලා බලද්දී අපිට ආයුර්වේදානුකූල පොත්පත්වල සඳහන් රෝගත් එක්ක අපිට සංසන්දනය වෙන්නේ මේ ආම වාත සහ සන්ධිගත වාත කියන රෝග කාණ්ඩ දෙකත් සමගයි. අපි බලමු වැඩි වේලා ගන්න නැතුව මොකද්ද මේ ආම වාත සහ සන්ධිගත වාත කියන්නේ කියලා. මුලින්ම අපි බලමු මේ ආම වාත කියන තත්ත්වය ගැන කතා බහ කරමු. මම හිතන්නේ ආම වාත කිව්වම ඔයගලන්ට එතනින්ම තියෙනවා ආම සහ වාත. මේක වාත දෝෂය මූලික කරන්නේ වේදනාව ප්‍රබලව දැනෙන රෝගයක් විදිහට අපිට ප්‍රසන්ට් වෙන රෝග තත්ත්වයක්. මෙතනදී තියෙනවා මේ ආම කියන concept එක ඔයගොල්ලෝ මම හිතන්නේ අපි පසුගිය වතාවේ කතා කරපු එතනදී අපි සරලව පැහැදිලි කරන ආම කියන තත්ත්වය. නමුත් අද මේ මාතෘකාවට කතා කරද්දී අපිට ටිකක් ගැඹුරින් මේක ගැන අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. අශ්විනී, ඇත්තටම මේ ආම කියන තත්ත්වය ඇත්තටම ආයුර්වේදයේ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා මේ මූලිකවම රෝග තත්ත්ව ඇති වෙන්න බොහෝ සෙයින් බලපාන තත්ත්වය තමයි මේ ආම වාත. බලමු මොකද්ද මේ ආම කියන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා අපි මුඛයෙන් ලබා ගන්න ආහාර ගමන් කරන්න කෙලින්ම ආමාශයට. එතනදී ආමාශය කියද්දී මොකක්ද ඔයගලන්ට කිව්ව වචනයෙන් හැඟෙන්නේ? ආමාශය. එතන තියෙන පොඩි ආම කියන කතාවක් නිකන් වචනයක් තියෙනවා නේද? ඉතින් අපි බලමු ආම ආශය. ආම කියන්නේ අමු ආහාර කියන එක තමයි අතන පොත්පත් සඳහන්. අමු ආහාර ගබඩා කරන ශරීරයේ මේ ගබඩා කරලා තියාගන්න ස්ථානය තමයි ආමාශය කියන්නේ. ආශය කියන්නේ කුහරයක් විදිහට එතෙන්ට අපි ගන්න ආහාර පැසවන්න කලින් මෙතන ආමාශය තමයි ගබඩා කෙරෙන්නේ. ඉතින් මේ ආමාශයේ තියෙන ආහාර ජීර්ණයට ලක් වෙලා තමයි ආහාර අපේ ශරීරයට පෝෂණ ද්‍රව්‍ය උරාගන්නේ. මෙතනදී ඔයගලන්ට පේනවා මේ ආමාශයේ අපි ගමන් කරන ආහාර බොහෝ විට පැසවීමට ලක් වෙනවා. ඒ කියන්නේ ඩයිජෙෂන් එක අපි කියනවා ඩයිජෙස්ට් කරන්නේ මේ ආමාශය සහ ග්‍රහණීය ආශ්‍රිත ප්‍රදේශවලදී තමයි මේක ඩයිජෙස්ට් වෙන්නේ. ඒ කියන්නේ එතනදී අපි කියන්නේ පාචනය වෙනවා. මේක කරන්න ඇත්තටම මේ ආහාර ජීර්ණය කරන්න යම්කිසි ශක්තියක් අවශ්‍ය වෙනවා. මේකට අපි හඳුන්වන ආයතන මේකේ සංකල්පය තමයි අග්නිය කියන දේ. ඒ කියන්නේ ඒක අපි සරලව කියනවා නම් මොකද මේක තාමත් ලොකු පුළුල් මාතෘකාවක්. සරලව කියනවනම් මේ එන්සයිම් ක්‍රියාවලිය අපි හිතන්නේ මේ ආහාර ජීර්ණයට අදාළ වෙන එන්සයිම් ක්‍රියාවලියත් එක්ක සංසන්දනාත්මක අපිට මේක පොඩ්ඩක් කැලි කරලා බලන්න පුළුවන්. මෙතනදී මේ අග්නිය කියන එක නිවැරදිව තිබුණොත් තමයි ආහාර හොඳින් ජීර්ණය වෙලා ඒකේ සාර කොටස් එකතු වෙන්නේ. ඒ විදිහට ඒ සාර කොටස් ඇවිල්ලා ශරීරයට අභ්‍යන්තරයට ගමන් කරලා ශරීර උගාගත්තට පස්සේ තමයි ශරීර පෝෂණය සහ ඊටු ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ. නමුත් දැන් මෙතන මේ කතා කරපු මේ අග්නිය කියන එක ඒක හරියට පැසවීම සිද්ධ වුණේ නැත්නම් අපි ගත්ත මේ අමු ආහාර නිසියාකාර පැසවීමට ලක්ුනේ නැත්නම් මේ අග්නිය ක්‍රියාකාරීත්වය දුර්වල වුණොත් නිසි විදිහට මේ රස ධාතුව, ඒ කියන්නේ ආහාර ජීර්ණය වෙලා එන ඩයිජෙස්ට් වෙලා එන අර එසන්ස් එක හරියට ප්‍රොඩක්ට් වෙන්නේ නැහැ. එතනදී තමයි මේ ආම කියන සංකල්පය ඇති වෙන්නේ. එතනදී ඒ ආම කියන සංකල්පය ඇති වෙලා ඒ ආම නිසියාකාර පැසවන්නේ නැති ඒ කොටස් ශරීරය තුළට ගමන් කරලා ඒවා වාත දෝෂයත් එක්ක සම්බන්ධ වෙලා ශරීරයේ විවිධ තැන් වලට ගිහිල්ලා වේදනාව සහ විවිධ රෝග වලට මූලික වෙනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට පුංචි අදහසක් එනවා මේ ආම කියන්නේ මොකක්ද කියන එක. බලන්න මේ ආම කියන තත්වයට බලපාන්නේ මොන වගේ කරුණුද කියලා. අපි තාම මේ ආම වාත කියන රෝග ලක්ෂණ නෙමෙයි, රෝගයට අදාළ නිදාන කාරණා නෙමෙයි කතා කරන්නේ, ආම කියන සංකල්පය ගැන. ඉතින් මෙතනදී ගොඩාක් ශීතල ද්‍රව්‍ය, බර ආහාර වර්ග, ඒ වගේ දේවල් ගොඩාක් වෙලාවට මේ අග්නිය දුර්වල කරන්න අපි කියවර අග්නිය ඩයිජෙස්ටිව් ෆයර් ඒක ඩයිජෙස්ටිව් පවර් එක අඩු කරන්න බලපානවා. ඉතින් මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කොයි ආකාරයෙන්ද අපිට මේ ආම තත්ත්වයේ මෙයා වෙන්නේ ආම තත්ත්වය ඇති වෙන්න ගොඩක් වෙලාවට බලපාන වැඩිපුර ආහාර අධික මාත්‍රාවෙන් ආහාර ගන්න ඕනකට වඩා පමණ ඉක්මව ආහාර ගැනීමෙන් මේක ඩයිජෙස්ට් කරන්න තියෙන හැකියාව අඩු වෙලා ආම තත්ත්වය තියෙනවා. ඒ වගේම තමයි අධික ලෙස නිරාහාර සිටින ෆාස්ටිං කියලා අපි හඳුන්වනවා. ඒ වගේ දේවල්, ඒ වගේම වැරදි ආහාර රටා. ඒ කියන්නේ ඒක අපි ඉදිරියේදී කතා කරමු මොනවද මේ වැරදි ආහාර රටා කියලා. ඒ වගේම ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා අපි දුකින් එහෙම නැත්නම් තරහින් ගොඩාක්
ඉමෝෂනල් වෙලාවට අපිට ඇත්තටම බඩගිනින අඩුයි. අන්න ඒ වගේ තත්ත්වවලදී ඇත්තටම ඒක අධිකව අපි අධික මානසිකව වැඩිපුර හිතනවා නම්, ගොඩාක් වෙලාවට වොරි වෙනවා නම්, ඒ වගේ දේවල් වලදී ඇත්තටම ආම තත්ත්ව අපිට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වභාවික වේගයන් අපි හිතන කිඹුහු මැරීම, කිවිසු මැරීම, ඒක කැස්ස, මල මූත්‍ර පිට කිරීම, ඒ වගේ ස්වභාවික අපි නැචරල් අර්ජස් කියලා ඒවට කියන ස්වභාවික වේගයන් අනවශ්‍ය විදිහට ධාරණය කර ගැනීමෙනුත් මේ ආම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හොඳයි, දැන් අපි ආම තත්ත්ව ගැන කතා කරා. දැන් අපි මේ තියෙන්නේ ආමයේ කියන දේ වැඩිපුර ශරීරය තුළ එකතු වුණාම ඇති වෙන ලක්ෂණ තමයි මෙතන පොඩ්ඩක් හඳුන්වලා දෙලා තියෙන්නේ. අධික මහන්සිය, දුර්වල බව, ඒ වගේ දේවල් මෙතන ඔයගලන්ට පෙන්නනවා. අපි දැන් යමු මොනවද මේ රුමටොයිඩ් ආතරයිටිස් එහෙම නැත්නම් ආමවාත කියන කන්සෙප්ට් එකේ, ආමවාත කියන රෝගයේ මොනවද මේ නිදානාදී කාරණා කියලා. පොතපතේ සඳහන් වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මේකෙදි ඇත්තටම අපි සඳහන් කරපු ආකාරයට මේ පොතපතේ ඉතාමත් හොඳින් ශ්ලෝක වලින් ඇත්තටම අපේ ආයුර්වේද පුරාණ ග්‍රන්ථවල මේ දේවල් සඳහන් වෙලා තියෙනවා. ගොඩක් අපි දැන් අර කතා කරපු අග්නිය දුර්වල බව, poor digestion power, ඒක තමයි ඇත්තට මූලිකවම බලපාන්නේ මේ ආම වාත concept එකට. ඒ වගේම තමයි විරුද්ධ ආහාර. විරුද්ධ ආහාර කිව්වම ගොඩාක් වෙලාවට අපිට කියන්න පුළුවන් උදාහරණයකට කිරි සහ මාළු වර්ග. කිරි සහ මාළු එකට ආහාරයට ගන්න හොඳ නැහැ කියලා ඇත්තටම අපේ පොතපතේ ඉතාමත් තදින් පැහැදිලිව සඳහන් වෙලා. ඒ මොකද දන්නවද? මේ දේවල් වලින් නිසියාකාර මේ දේවල් ඇත්තටම ශරීරයට ශරීරයට ගියාට පස්සේ ඒවා නිසි විදිහට පැසවලා නිසි ආකාරයෙන් ශරීරයට අවශ්‍ය රස ධාතුව පෝෂණය කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ දේවල් සහ sedentary lifestyle. ඒ කියන්නේ සුඛභෝගී ජීවිත. අපි කියන්නේ එක්සර්සයිස් අඩුවෙන් දවල්ට නිදාගෙන ප්‍රමාණිකව කනවා. ඒ වගේ දේවල් අපි කියන්න මම හිතන්නේ තිලන රත්නායක වෛද්‍යතුමනුත් මේ දේවල් හොඳින් පැහැදිලි කළා. ඒ වගේ නිදානාධිකාරලා ආයුර්වේද පොත්පතට සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අශ්විනී අධික ව්‍යායාමයේ උනත් අපි පමණින්ම ව්‍යායාම කිරීමත් මේ වගේ රුමටොයිඩ් ආතරයිටිස් එහෙම නැත්නම් ආමවාත කියන තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. අපි බලමු මම හිතන්නේ අපි මේ විදිහටම කතා කරගෙන යන්න. මොකද මේ කාල වේලාවත් ගමන් කරන නිසා මේ ආමවාත එහෙම නැත්නම් රුමටොයිඩ් ආතරයිටිස් වල ලක්ෂණ කොයි ආකාරයෙන්ද අපේ ආයුර්වේද පොතපතේ සඳහන් කරලා තියෙන්නේ කියලා. ඔයගලන්ට හොඳින් පේනවා මෙතන අපි මේ කතා කරන්න කලින් මම හිතන්නේ අපි වෙතට රෝගීන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා රෝගීන් එත්ති ගොඩක් වෙලාවට එනවා මේ ආමවාත සහිත රෝගීන් අධික වේදනාවක් සහිත තමයි වුන් අපි වෙතට එන්නේ. ශරීරය කැක්කුම, ආහාර කන්න බෑ, බඩ පුරෝ දාලා, ඒ වගේම ඉතාමත්ම අලස ගතිය, ඒ වගේම මේ අස්ථි හන්දි සහ මේ අස්ථි දිමිලා අතු වෙලා අර වෛද්‍යතුමන් සඳහන් කරපු ආකාරයට අර ප්‍රදාහක ප්‍රතිචාර විදිහට අර සංවිධල ඇතිවන්නා ඔය සියලුම ලක්ෂණත් එක තමයි මේ ආමවාත රෝගීන් අපි විතර පැමිණෙන්නේ. නමුත් මෙතන සඳහන් කරලා තියෙන්නේ මූලික අවස්ථාවේ තියෙන ලක්ෂණ. මූලික අවස්ථාවේ ආමවාත එහෙම නැත්නම් රුමටොයිඩ් ආතරයිටිස් කියන රෝගී තත්ත්වයේ මූලික අවස්ථාවේ තියෙන ලක්ෂණ ටිකක් අපිට මේ විදිහට හඳුන්වන්න පුළුවන්. ශරීරයේ කැක්කුම, ඒ වගේම දුර්වල ආහාර රුචිය දුර්වල වීම, උදාසීන බව, ශරීරයේ බර බව, ඒ වගේම තමයි උණ මේක ඇත්තටම හැන්දෑ කාලයට ගොඩක් දෙනෙක් රෝගීන් අතර කියන දේ තමයි ડોක්ටර් උදේ ඉඳන් කැක්කුම වේදනාවක් තියෙනවා. නමුත් හවස් වෙද්දී ඇඟට උණ ගතිය එනවා. ගොඩක් දුරට ඇඟ රස්නේ. අපි මොන හරි පොඩි පැරසිටමෝල් එකක් එහෙම නැත්නම් ඒ වගේ දෙයක් ගත්තොත් තමයි මේක අඩු වෙන්නේ. දිනපතා දීර්ඝ කාලිනව තියෙන ඔය උණ ස්වභාවය අපිට මේ රෝගීන්ගෙන් දකින්නට පුළුවන්. ඒ වගේම තමයි මේ රෝග තත්ත්වය තවදුරටත් හරි විදිහට ප්‍රතිකාරයක් නොවි මේ රුමටොයිඩ් ආතරයිටිස් කියන කන්ඩිෂන් ආමවාද තත්ත්වය මූලික අවස්ථාවෙන් පැනලා ඒ කියන්නේ මේක දෝෂ සියල්ලම ආයුර්වේදයේ සඳහන් කරලා තියෙනවා. සියලු දෝෂයන් එකතු වුණාට පස්සේ ත්‍රිදෝෂයම කෝප කරලා පැතිරුණොත් එහෙම ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට මේ රෝගය පත් වෙනවා කියන එක. ඉතින් මම හිතන්නේ මෙතනදී අශ්විනී ඇත්තටම කියලා තියෙනවා අත් පා හිස පොඳුරට පෙළ දන හිස් කලවාශ්‍රිත සංදිවල වේදනාව ඒව සහ ඉදිමුව ඇති කරමින් මෙම ස්ථානවල වේදනාව ගෝනුස්සන් දෂ්ට කළක් මෙන්. මේක හරි ලස්සනට ඇත්තටම ශ්ලෝක පාඨ වලින් සඳහන් කරලා තියෙනවා අපේ ග්‍රන්ථවල. ගෝනුස්සන් මේ රෝගීන් ඇත්තටම කියන මේවා හරියට උතුම වේදනාවක් මේ අනිනවා වගේ. ඇත්තටම ඒවා ඒ විවිධ ආකාරයේ කම්ප්ලේන් අපිට එනවා රෝගීන්ගේ. ඒ දේවල් හරියට මේ පොත්පතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තීව්‍ර වෙච්ච මේ ආමවාත රෝගියා ඇඟ බර, ඒ වගේම තද්දබල වේදනාව, රැට නිින්ද යන්නේ නැහැ. ගොඩ දෙනෙක් කියනවා මේ දවල්ට ඕන නිදා ගන්න පුළුවන් ડોක්ටර්, නමුත් රැට නිින්ද යනවා අඩුයි. රැට නිින්ද යන එළි වෙනකන් ඇහැරිලා. ඉතින් දවල් වරුට හරිම අමාරුයි ඇඟපත. ඒ වගේම අධික පිපාසය, කැරකැවිල්ල, හෘදය තද බව, ශරීර අකර්මණ්‍යතාව වගේ උපද්‍රව අපිට මේ රෝගය තීව්‍ර වුණොත් හඳුනා ගන්න පුළුවන්.
ඉතින් ඒ වගේම තමයි මේ රෝගය අසාධ්‍ය තත්ත්වයට ගමන් කරොත් අශ්මිනි ඇත්තටම හෘදයට බලපෑමක් තියෙන මේ රුමටොයිඩ් ආතරයිටිස් කියන කන්ඩිෂන් ආමවාත කියන තත්වයේදී හෘදය දුර්වල කරමින් හෘදය විතරක් මේ ආමය කොටස් බලපාලා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට රෝගියා පත් වෙන්න පුළුවන්. ඉතින් මේව තමයි මේ ආමවාත පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් ලක්ෂණ. කියන රුමටොයිඩ් ආතරයිටිස් පිළිබඳව ආයුර්වේද පොතපතේ සඳහන් වෙලා තියෙන දේ සහ අපිට කොයි ආකාරයකට රෝගීන් සම්බන්ධ වෙද්දී කියන්නේ යොමු කරන ෆීචර්ස් තමයි දැන් මේ කතා කළේ. මම බලාගෙන යමු මොකද්ද මේ ඔස්ටියෝආතරයිටිස් එහෙම නැත්නම් සන්ධිගත වාත කියන තත්ත්වය ආයුර්වේදයේ සඳහන් වෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ දන්නවා අපි බලමු මේ සන්ධිගත වාත එහෙම නැත්නම් ඔස්ටියෝආතරයිටිස් වලදී මේ කන්ඩිෂන් මේ රෝග තත්ත්වයේදී බහුලම රෝගීන් අපිට මේ ඉදිරිපත් කරන්නේ මේ හන්දිවල අපහසුතාව වේදනාව නමන්න දිගාරින. ડોක්ටර් පඩි නගින්න හරි අමාරුයි. අපි වාඩි වෙලා වැඩි වෙලාවක් එකතන වාඩිලා ඉඳලා නැගිටලා යන්න ගියොත් හරිම අමාරුයි. ගොඩාක් වෙලාවට මේ දණහිස් ආශ්‍රිත කරගනිමින් තමයි මේගොල්ලන්ට මේ රෝගී තත්ත්වය වැඩිපුරම වේදනාව දැනෙන්නේ. ඉතින් අපි ඒව මෙතනදී පොතපතේ සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම ශ්ලෝක පාඨයෙන් සඳහන් කරන්නේ අශ්මිනි හන්ති සන්ධි ගත සන්ධි ශූලශෝතව කරෝතිච. ප්‍රසාරණ ආකුංචනයෝ ප්‍රවෘත්තිස්ත්‍රශ වේදනා. මේකෙන් මොකද්ද? සන්ධි ආශ්‍රය කරගනිමින් සන්ධි ආශ්‍රිත මේ කුපිත වෙච්ච වාතය මේ චලනයන්ට බාධා කරනවා. ප්‍රසාරණ නැමීම, දිගහැරීම ඒ වගේ ක්‍රියාවලට බාධා ඇති කරමින් අධික වේදනාව ඇති කිරීම තමයි මේ සන්ධිගත වාතයේදී ඇති වෙන්නේ. නමුත් හැබැයි අර උණ වගේ රෝග ලක්ෂණ ප්‍රදාහක ප්‍රතිචාර රතු වීම අධික ලෙස වේදනාව අර ඉදිමීම සහ අර රුමටොයිඩ් ආතරයිටිස් නැත්නම් ආමවාත වලදී කතා කරපු ලක්ෂණ වලට වඩා තරමක් වෙනස් රෝග ලක්ෂණ තමයි අපිට මේ විදිහට සන්ධිගත වාත අවස්ථාවලදී දක්නට ලැබෙන්නේ. ඒකේදී නිදානික කාරණා විදිහට අපි කියන්නේ සන්ධිගත වාත ඔස්ටියෝආතරයිටිස් වලට මොනවද හේතු වෙන්න පුළුවන් කියලා කතා බහ කරලා අශ්මිනි මෙතනදී ගොඩක් වෙලාවට කතා කරන්න පුළුවන් වෙන්නේ අර වැඩිපුර අපි පයින් ගමන් කරනවා. එහෙනම් හිටගෙන ගොඩාක් දුරට වැඩි වෙලා හිටගෙන වැඩ කරන දවසේ වැඩ කරලා ඉන්න තර කියාවේදී වැඩි වෙලා හිටගෙන ඉන්න කෙනෙක් එහෙම නැත්නම් වැඩිපුර පයින් ගමන් කරන කෙනාට මේ වගේ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන් අවදානම වැඩි. ඒ වගේම තමයි වැටීම් එහෙමත් නැත්නම් උඩ පැනීම එහෙම නැත්නම් අපි කියන්නේ දිවීම ඒ වගේ දේවල් වැඩිපුර ඒ සන්ධි ගොඩක් දුරට මේ ඔස්ටියෝආතරයිටිස් කන්ඩිෂන් එක අපිට බලපාන්නේ මේ දණහිස් ආශ්‍රිතව තමයි. ඉතින් ඒ වගේ දේවල් දිවා නිද්‍රා කියන දේ ඇත්තටම ලොකු බලපෑමක් තියෙනවා කියලා අපි මේ රෝගීන් එක කතා බහ කිරීමේදී සඳහන් වෙනවා. මොකද ඔවුන් බහුතරයක් රෝගීන් අපිට මේ දිවා කාලේ වැඩිපුර ආහාර ගත්ත ගමන් වැඩිපුර කෑම කාලා ඒ ගමන්ම නිින්දට යන රෝගීන් පසුව මේ රෝගී තත්ත්වවලට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම තමයි මේවා ඉන්ජරි. ඒ කියන්නේ මේ අපි වැටීම් එහෙම නැත්නම් පහර වැද්දීම් මේ අස්ථි වලට මේ සිද්ධ වීම නිසා ඇති වෙන්න පුළුවන්. මේ ඔස්ටියෝආතරයිටිස් එහෙම නැත්නම් සන්ධිගත වාත කියන තත්ත්ව. ඒ වගේම තමයි අධික ශීතල ජලය, ශීතල ආහාර, ඒ වගේ දේවල් අධික ජල ස්නානය, ඒ වගේ දේවල් නිසා මේ වාත දෝෂය කෝප වෙලා මේ සන්ධි ආශ්‍රිතව සන්ධිගත වාත එහෙම නැත්නම් ඔස්ටියෝආතරයිටිස් කියන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි දැන් කතාව කළා ආමවාත සහ සන්ධිගත වාත කියන රෝග දෙක පිළිබඳව ආයුර්වේදානුකූල වෛද්‍ය ග්‍රන්ථවල කොහොමද සඳහන් වෙන්නේ සහ රෝගීන් කොයි ආකාරයෙන්ද අපිට ප්‍රායෝගිකව හමුවන්නේ කියලා. මෙතනදී ඇත්තටම අශ්විනී මේ පුංචි රූප සටහනක් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ආමවාත සහ සන්ධිගත වාත රෝගීන් කොයි ආකාරයෙන්ද අපි පොඩ්ඩක් කම්පෙයාර් කරාම මේගොල්ලන්ගේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ. ආමවාත එහෙම නැත්නම් රුමටොයිඩ් ආතරයිටිස් කියන රෝගයේ රෝග ලක්ෂණ රෝගියා වේදනාව පහළවන ස්ථාන අපි බැලුවම ඒක ඇත්තටම ශරීරයේ සමානව දෙපැත්තෙම අපි දැන් සිමෙට්‍රිකල් දකුණු අතේ වගේම වැලමිට වම් අතේ මේ මැණික්කටු සන්ධිය වෙන්න පුළුවන් ලොකු ආස්කුඩා ඇඟිලි පුරුක් අතර ඒ වගේ සමමිතික දෙපැත්තෙම ඇති වෙනවා. නමුත් සන්ධිගත වාතවල බොහෝ විට ඇති වෙන්නේ නැත්තේ නැහැ. නමුත් ඔස්ටියෝආතරයිටිස් වලදී එක් පැත්තක එහෙමත් නැත්නම් එක කොටසක අද තියෙනවා දණහිසේ කැක්කුම අධිකව තියෙනවා. නමුත් සමහර වෙලට කැක්කුම පැතිරෙන්න පුළුවන්. දණහිසේ සිට තියෙන කැක්කුම හෙට වෙද්දී උකුලට සන්ධියට ගමන් කරනවා. උකුලට සන්ධිය වේදනාව තියෙනවා. ඒ වගේ තැනින් තැනට ගමන් කරන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක් තැනක් ආශ්‍රය කරගනින් බොහෝ විට ඔස්ටියෝආතරයිටිස් කියන තත්ත්වය අපිට හඳුනා ගන්න පුළුවන් සරලව. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට තවදුරටත් මේ රූප සටහනුත් පේන්නේ අපි ඒ විදිහටම තමයි කොයි ආකාරයෙන්ද මේ වේදනාව, තද බල වේදනාව සහ
සන්ධි ආශ්‍රය කරගන්න කියන එක මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ අපි අද කතා බහ කරන්න යෙදුන මාතෘකාව සම්බන්ධයෙන් ආයුර්වේද ග්‍රන්ථවල කොහොම සඳහන් වෙන්නේ කියන එක ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. අපි ඉදිරියට යන්නේ දර්ශමිනී. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. මීළඟ ප්‍රශ්නය තිලින වෛද්‍යතුමන්ට යොමු කරන්නට කැමතියි. වෛද්‍යතුමනි, මෙවැනි රෝගීන් හඳුනා ගැනීමට යොදා ගන්නා වෛද්‍ය පරීක්ෂණ මොනවාද? ඔස්මිනේ ටෙස්ටිං ගැන කතා කරොත් ඇත්තටම භාග්‍ය වෛද්‍යතුමන්ට ගොඩක් ස්තුතියක් දෙනවා. ඉතාමත් පැහැදිලි සහ ලොකු විස්තරයක් අපිට දුන්නා. මොකද්ද මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන රෝගී තත්ත්වය සහ මොකක්ද මේ රුමටොයිඩ් ආර්ත්‍රයිටිස් කියන රෝගී තත්ත්වය සහ කොහොමද මේ වගේ තියෙන වෙනස්කම් කියන එක ගැන. ඒතකොට මේ දෙක අස්මිනේ අපි ඉන්වෙස්ටිගේට් කරොත් එහෙම නැත්නම් එහෙම මේ දෙක හොයාගන්න විදිය ගැන පරීක්ෂණ මොනවාද ගැන කතා කරොත් එහෙම ඒක කතා කරද්දී අස්මිනේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන රෝගී තත්ත්වය මේක ඇත්තටම ක්ලිනිකල් ඩයග්නොසිස් එකක්. ක්ලිනිකල් ඩයග්නොසිස් එකක් කියන්නේ අපිට මේකේ ඇත්තටම අපිට කියන්න බෑ මේක මෙන්න මෙහෙමයි මෙන්න මේ පරීක්ෂණය නිසා මේක ස්පෙෂල් එක ගත්තොත් එහෙම මෙන්න මේ පරීක්ෂණයෙන් තමයි මේක ඩයග්නොස් කරන්න කියලා ස්ථිරව කියන්න බෑ. මේ ක්ලිනිකල් ඩයග්නොස් එක. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ලෙඩෙක්ට වයස 45ට වඩා වැඩි නම් සහ persistent usage related joint pain. ඒ කියන්නේ දිගටම සාමාන්‍ය අපි කියන්නේ සති 6කට වඩා වැඩි කාලයක් තමන්ගේ ක්‍රියාකාරීත්වයේදී ජොයින්ට් පේන් එක තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරාට පස්සේ නම් මේ කැක්කුම එන්නේ. ඒක සති 6කට වඩා වැඩි කාලයක් තියෙනවා නම් අවුරුදු 45ට වඩා වැඩි නම් සහ morning stiffness කියලා වචනයක් මෙතන භාවිත කරනවා. මේක තේරුම් කරලා දුන්නොත් එහෙම සාමාන්‍යයෙන් ලෙඩෙක් කියනවා උදෑසන නැගිට ගමන් කැක්කුමක් තියෙනවා. නැගිට ගමන් අපිට වැඩ කරගන්න බෑ. අන්න ඒක තමයි කියන්නේ morning stiffness එක. එතකොට මේ morning stiffness එක less than 30 minutes. ඒ කියන්නේ විනාඩි 30කට වඩා අඩුයි නම් අපි මෙන්න මේ රෝගී ලක්ෂණ කීපය තියෙනවා නම් අපිට ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ක්ලිනිකලි ඩයග්නොස් කරගෙන අපිට තියෙන රෝග ලක්ෂණ සහ අපි හිස්ටරිය සහ අපි එක්සමින් කරා රෝගියාගේ විස්තර අහලා රෝගියා බලවුවට පස්සේ අපිට ඩයග්නොස් කරගන්න පුළුවන්. එතකොට නමුත් රුමටොයිඩ් ආර්ත්‍රයිටිස් කියන රෝගී තත්ත්වය කතා කරොත් ඒකට කිසියම් ක්‍රයිටීරියා එකක් තියෙනවා. ක්‍රයිටීරියා කතා කරොත් මේක මේ American Association of Rheumatologists කියන ආයතනයෙන් පවත්වන ක්‍රයිටීරියා එකේ මේ සරල කරලා තමයි මම මෙතන කරන් තියෙන්නේ. එතකොට inflammatory arthritis involving 3 or more joints. ඒ කියන්නේ මම කලින් කිව්වා අර ඉන්ෆ්ලමේෂන් එක කැක්කුම තියෙනවා, රතු වීම තියෙනවා, සඳි ඉදමීම තියෙනවා සහ loss of function. ඒ කියන්නේ වැඩ කරන්න බැරි. තමන්ගේ නියමිත සන්ධියේ නියමිත ක්‍රියාකාරීත්වය කරගන්න බෑ. අන්න ඒ තියෙන රෝගය, ඒ තියෙන ලක්ෂණ තියෙනවා නම් අපි කියනවා ඒ සන්ධියේ ඉන්ෆ්ලමේෂන් එකක් යනවා කියලා. එතකොට එහෙම තියෙන සන්ධි ආසාදනය 3 or more joints. එතකොට සන්ධි 3කට වඩා වැඩි සංඛ්‍යාවක තියෙන්න ඕනි. positive rheumatoid factor. මේ rheumatoid factor කියන්නේ මම කිව්වා එක chemicals තියෙනවා කියලා. මේ සන්ධිවල ආසාදනය ඇති කරන. එතකොට මේ එක කෙමිකල් එකක් තමයි rheumatoid factor කියන්නේ. සහ මේ anti-citrullinary peptide කියනවා. මෙන්න මෙතන මම මේ දක්වලා තියෙන මේ ලේ පරීක්ෂණ ටික anti-citrullinary peptide, protein antibody peptide සහ anti-cyclic citrullinary peptide. මේක වචන වලින් ගත්තම ටිකක් නෑ පොඩක් complicated වගේ. නමුත් මේ සියල්ලම antibodies. සරලව කිව්වොත් එහෙනම් මම අරින් කිව්ව chemicals අපේ ඇඟ ඇතුලේ හැදෙන chemicals අපි මේවා අපිට ලේ පරීක්ෂණ වලින් දැන්වත් ලංකාවේ මේවා කරනවා සහ සාමාන්‍ය ගවර්න්මන්ට් සෙක්ටර් එකේ තමයි රජයේ රෝහල් වලත් මේ පරීක්ෂණ කරනවා. විශේෂයෙන්ම මහරගම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මේවා කරනවා. එතකොට මේ ලේ පරීක්ෂණ වලින් මේ වගේ එකක් හෝ පොසිටිව් නම් අපිට ඒකත් එක ක්‍රයිටීරියා එකක් සහ එලිවේටඩ් C reactive proteins. ඒකට අපිට කියනවා
මේ ඉන්ෆ්ලමේටරි මාකර්ස් කියලා. මොකද ඉන්ෆ්ලමේෂන් එකක් ඇඟ ඇතුලේ තියෙනවා. ඒක ජොයින්ට් එක වෙන්න පුළුවන්, කිසියම් ස්ථානයක වෙන්න පුළුවන්. අසාධනයක් තියෙනවා මේ CRP නැත්නම් C-reactive protein 4 සහ ESR erythrocyte sedimentation rate මේවා මේ පරීක්ෂණ ලේ පරීක්ෂණ මේවා වැඩි වෙනවා. එතකොට එලිවේටඩ් මේ CRP and ESR කියන්නේ ඒ ඉන්ෆ්ලමේටරි මාකර්ස්. ඉන්ෆ්ලමේෂන් මොකක් හරි ආසාදනයක් යනවා නම් ඒක දැනගන්න පුළුවන් ලේ පරීක්ෂණ දෙකක් තමයි ESR සහ CRP කියන්නේ. එතකොට ඒ දෙක පුළුවන්. ඒ වගේම තමයි මේවට අමතරව අපි අද කතා නොකරන psoriatic arthritis, viral polyarthritis, gout arthritis වගේ මම කලින් කිව්වා systemic lupus erythematosus කියන රෝගී තත්ත්වයට අදාළව arthritis තියෙනවා. එතකොට අන්න ඒ වගේ arthritis රෝගී තත්ත්වයන් අපිට exclude කරන්න නැත්නම් අයින් කරන්න පුළුවන් නම් ඒකත් එක criteria එකක් අයින් කළ යුතුයි. සහ මේ symptom more than 6 weeks තියෙනවා. මේ රෝගී ලක්ෂණ සති 6කට වඩා තියෙනවා නම් අපිට rheumatoid arthritis කියන රෝගී තත්ත්වය diagnose කරන්න පුළුවන්. මේක මේ හරිම guideline, හරිම guide criteria එකට නෙවෙයි මම මේ අද අපේ දවසේ සාකච්ඡාව සඳහා මේක මේ ගොඩක් සංක්ෂිප්තව ගත්ත criteria එකක්. එතකොට osteoarthritis කියන රෝගී තත්ත්වය මම කිව්වා clinical diagnosis එක කියලා. ඒක අපිට support කරන්න පුළුවන් x-ray කළා. එතකොට x-ray සහ ලේ පරීක්ෂණ මම කිව්වා osteoarthritis කියන රෝගී තත්ත්වය diagnose කරන්න සහ rheumatoid arthritis කියන රෝගී තත්ත්වය exclude කරන්න අයින් කරන්න අපිට පුළුවන් මේ rheumatoid factor සහ anti-citrullinated peptide, anti-protein antibody and anti-cyclic anti-CCP කියන antibodies level check කරන්න CRP ESR කියන ලේ පරීක්ෂණ කරන්න පුළුවන්. ඊට අමතරව අපිට x-ray කරන්න පුළුවන් osteoarthritis කියන රෝගී තත්ත්වය මේ වම් පසෙන් තියෙන මේ පරීක්ෂණය මේ x-ray එක සාමාන්‍ය සන්ධියක්, සාමාන්‍ය දණහි සන්ධියක්. මේක තමයි osteoarthritis කියන දණහි සන්ධිය. ඒතකොට පේනවා ඇති පැහැදිලි වෙනසක්. මෙන්න මේ හතර මම විස්තර කරන්නම්. asymmetrical joint space narrowing. ඒ කියන්නේ මෙන්න මේ තියෙන එක අස්තියක්, මේ තියෙන අනිත් අස්තිය, ඒක අතර මේ කළු පාටින් පේන ඒරියා එක තමයි joint space එක කියන්නේ. මොකද ඒ අස්ති දෙක අතර තියෙන ස්පේස් එක. එතකොට මේ ස්පේස් එක අඩුවීමක් සිද්ධ වෙනවා. දැන් ඔයාලා පේනවා ඇති. මෙන්න මේකෙදි මේ කියන්නේ කළු පාට තීරුවක් මේක නැහැ. මේ ජොයින්ට් දෙක අස්ති දෙක එක උඩ එක තියෙනවා. ඒක තමයි asymmetrical. මේක symmetrical නැහැ. මේක එක තැන්වල වෙනස් විදිහට තියෙනවා. joint space narrowing. එතකොට osteophytes. එතකොට මේකේ osteophyte කියන්නේ මේ අස්තිය ඇතුළත හැදෙන වෙනම නිකන් අස්තියේ තියෙන නිකන් වෙනම අස්ති භවනය වෙන කොටස්. ඒවා තමයි osteophytes කියන්නේ. මේ x-ray එකේ සුදු පාටින් මෙන්න මේ වගේ මේ ඒරියා එකේ සාමාන්‍යයෙන් අපිට මේ osteophytes දැක ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් සරල x-ray පිළිබඳ දැනුමක් නැති පුද්ගලෙක් නම් දැනගන්න අමාරුයි. ඊළඟට තියෙනවා subchondral sclerosis. subchondral කියන්නේ මේ subchondral area එක කියන්නේ මේ joint space එකට joint එකට සම්බන්ධ වෙලා තියෙන අස්තියේ තියෙන ආසන්නම කොටස. එතකොට මෙන්න මේ කොටස තමයි මේ කොටස දෙක තමයි subchondral area එක කියන්නේ. එතකොට sclerosis වෙනවා කියන්නේ ඒකේ fibrosis එකක්. නැත්නම් ඒකේ තියෙන අස්ති භවනය වෙන කොටස අයින් වෙලා fibrosis fibrid තන්තු තැන්පත් වෙන fibrosis එකක් වෙන්න පුළුවන්. ඒක තමයි subchondral sclerosis කියන්නේ. ඒක අපිට දැක ගන්න පුළුවන් මේ x-ray එකේදී මෙතන තියෙන අස්ති භවනයේ තියෙන ඒ කියන්නේ සුදු පාට ගොඩක් අඩු වෙලා යනවා. සාමාන්‍යයෙන් x-ray එකදී අස්ති පේන්නේ සුදු පාටින්. ඒ සුදු පාට අඩු වෙලා යනවා. දැන් මේකේදී නම් ඔයාලට පේන්න පුළුවන් දැන් මේක කළු පාටයි මේක සුදු වැඩි වගේ එකක්. ඒක මේ x-ray දෙකක් හින්දා ඇතිවන වෙනසක් නේද මේ osteoarthritis වලදී මේ වගේ තද සුදු පාටකින් පේනවා කියන එක නෙවෙයි. මේ x-ray දෙකක්. එතකොට මේ x-ray එකේදී penetration එක හොඳයි. ඒ කියන්නේ x-ray වලදී අපි x-ray beam එක හොඳට මේ අස්තිය හරහා ගිහින් තියෙනවා. නමුත් මේ x-ray එකේදී x-ray beam එක අස්තිය හරහා ගිහිල්ලා නැහැ. ඒකෙන් තමයි මේක ගොඩක් සුදු පාටින් පේන්නේ. එහෙම නැත්නම් මේ x-ray osteoarthritis වල තියෙන osteoarthritis මේ තද සුදු පාටින් පේනවා වගේ එකක් වෙන්නේ නැහැ. සහ subchondral cyst මේ නිල් පාටින් පේන්නේ මේ ඒරියා එකේ තියෙන cyst එකක්.
ඒ කියන්නේ කැවිටි එකක් අස්තිය ඇතුලේ හැදෙන කැවිටි එකක්. එතකොට ඒ වගේ දේවල් තියෙන පුළුවන්. මේවා කාඩිනල් ෆීචර්ස් හතර තමයි මේ හතර. එතකොට joint space narrowing, osteophytes, subchondral sclerosis සහ subchondral cyst කියන හතර ලක්ෂණ හතර අපිට එක්ස්රේ එකකදී බලා ගන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන්ම ඇශ්මිනි කතා කරොත් ලේ පරීක්ෂණ තියෙනවා සහ ඊට අමතරව එක්ස්රේ වලින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ කියන රෝග ඔස්ටියෝආර්ත්‍රයිටිස් සහ රුමටොයිඩ් ආර්ත්‍රයිටිස් කියන රෝගී තත්ත්වයන් ඩයග්නොසිස් කිරීම සඳහා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. මීළඟට අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙම රෝග තත්ත්වයට කර හැකි ප්‍රතිකාර පද්ධතිය සම්බන්ධවයි. භාග්‍ය සෙනරත් වෛද්‍යතුමනි, ආයුර්වේද ප්‍රතිකාර සඳහා සන්ධි ආශ්‍රිත රෝග පවතින රෝගීන් බහුලව යොමුවීම දක්නට ලැබෙන කාරණයක්. ඉතින් එම ප්‍රතිකාර පිළිබඳව යම්කිසි අවබෝධයක් අපට ලබා දීමට මම ඔබට ආරාධනා කර සිටිනවා. ඔව් අශ්මිනී, අපි දැන් කතා කරා මම හිතන්නේ කොයි ආකාරයෙන්ද මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් සහ රුමටොයිඩ් ආර්ත්‍රයිටිස් ආයුර්වේද අනුකූලව ආම වාත සහ සන්ධිගත වාත රෝගීන් කොහොමද අපිට හමුවන්නේ වගේම සහ රෝග ලක්ෂණ නිදානාදී කාරණා ගැන කතා කළා. දැන් අපි බලමු කොයි ආකාරයෙන්ද මේකේ ප්‍රතිකාරය සිද්ධ කරන්නේ කියලා. ඇත්තටම අපිට රෝගීන් බොහෝ වෙලාවට ආයුර්වේද ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ මේ තත්ත්ව දෙකෙන්. ඇත්තටම ඔස්ටියෝආර්ත්‍රයිටිස් සහ රුමටොයිඩ් ආර්ත්‍රයිටිස් මොන කන්ඩිෂන් එකකටද ගොඩාක් දීර්ඝකාලීනව ගත වෙලා තමයි. මුල් අවස්ථාවේ හම්බෙන රෝගීන් ඉතාමත්ම අපිට අඩුයි. මොකද මේගොල්ලෝ මේ වේදනාව තියෙද්දී යම්සි යටපත් කරගන්න පුංචි ක්‍රමවේද මොනවා හරි භාවිතා කරලා ඒවා යටපත් කරගෙන හිටියත් දීර්ඝ කාලයක් මේක පවත්වාගෙන ගියාට පස්සේ අස්තිවල විකෘතිතා ඇති වෙලා දරා ගන්න බැරි වෙච්ච තැන තමයි ගොඩක් වෙලාවට ප්‍රතිකාර වලට පටහිර වේවා ආයුර්වේද වේවා ගමන් කරන්නේ. ඒ වෙලාව නමුත් අපි දැනගන්න ඕන අපි මේ සාකච්ඡාව තුළිනුත් සමාජයට යොමු කරන්නේ ඇත්තටම අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ රෝගයක් කොහොමද මුල් වශයෙන් හඳුනගන්නේ. ඉක්මනටම මේකේ ප්‍රතිකාර පද්ධතියකට මොනයම් හෝ ප්‍රතිකාර පද්ධතියකට යොමු වුණොත් ඉතාමත්ම ඉක්මනින් මේ රෝගය සුව කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ වගේ කතා බහකුත් ඇති කරන්න හේතුනේ. ඉතින් අපි බලමු කොහොමද මේ ආම වාත සහ සන්ධිගත වාත වලට චිකිත්සාව සිද්ධ කරන්නේ කියලා. එතනදී අපි විශේෂයෙන්ම මුලින් කතා කරමු රුමටොයිඩ් ආර්ත්‍රයිටිස්. ඒක නැත්නම් ආම වාත කියන තත්ත්වයට චිකිත්සා කරලා තමයි අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේක ඇත්තටම මේ රෝග තත්ත්ව දෙක එකිනෙකට වෙනස් රෝග තත්ත්ව දෙකක් නිසියාකාර රෝගය සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරු සහ ඕනෑම දේශීය වෛද්‍යවරයෙක්ට හඳුනාගත්තට පස්සේ මේ ප්‍රතිකාර පද්ධතිය කරද්දී ආම වාතවලදී මේ ආම දෝෂය ගැන අපි කතා කරානේ. ඒ ආම තත්ත්වය අනිවාර්යයෙන්ම නැති කරගෙන ඉන්නට ඕන. එතනදී මේ ඔබගලට මේ දක්වලා තියෙන මේ ආයුර්වේද සංස්කෘත වචන වලින් ලංඝනය, ආමපාචනය, අග්නිදීපන, ස්වේදන, ස්නේහපාන, විරේචන, වස්ති වගේ මේ වචන වලින් සඳහන් කරලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද ආයුර්වේදයේ ප්‍රතිකාර පද්ධතිය මේ රෝගයට ක්‍රියාත්මක කරන්න කියන එක තමයි. පියවරෙන් පියවර මේක ක්‍රමානුකූලව අපි යොමු කරන්නට ඕන. එතනදී ඇත්තටම අපි රෝගීන් මේ ආම වාත සහිත රෝගියා කෙනෙක් මුලින් කතා කරමු. එතනදී රෝගියාට අභ්‍යන්තර ප්‍රතිකාර, බාහිර ප්‍රතිකාර සහ පත්‍යපත්‍ය කියන ටික අපි නිසියාකාරව කරන්නට යොමු කරන්නට ඕන. එතනදී ඇත්තටම ආම වාත සහිත රෝගී මම ඔයගලන්ට කිව්වා හවසට උණ ගතිය, ඒ වගේම වේදනාව සහිත තමයි රෝගීන් අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ. එතනදී මුලින්ම මේ රෝගියාගේ ජොරය, එහෙමත් නැත්නම් උණ කියන දේ මුලින්ම නැති කරගෙන ඉන්නවා. ඒ සඳහා කෂාය වර්ග, ගුලි, කල්ක, ඒ වගේ දේවල් අපි මුලින් භාවිතා කරලා ආයුර්වේද රෝහලක හෝ එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් කරා ඒ දේවල් භාවිතා කරලා ඒ උණ තත්ත්වය සමනය කරගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි ආමයේ පැසවීම කියන ආම තත්ත්වයක් නැති කරගෙන ඊගාවට මේ වේදනාව කොහොමද නැති කරගන්නේ කියන මේ පියවරට යන්න ඕනේ. එතනදී ඇත්තටම ජොරේ මේ ඇතුළට අපි දෙනවා කෂාය, ගුලි, කල්ක වර්ග. එතනදී උණ තියෙන රෝගියාට උණ තත්ත්වය නැති කරගත්තට පස්සේ අපි ආමයේ පැසවන්න මේ ශරීරය ඇතුළේ එකතු වෙලා තියෙන මේ ටොක්සින්ස්, විෂ පදාර්ථ ඉවත් වෙන්න අවශ්‍ය කෂාය වර්ග, ගුලි වර්ග, කල්ක වර්ග අභ්‍යන්තරයට ඇතුළට බොන්න ලබා දෙනවා. ඊට අමතරව අපි බාහිර ප්‍රතිකාර වලට යනවා. මොකද රෝගියා මූලිකවම මේ වේදනාව අතිශයින්ම වේදනාව සහ මේ ප්‍රදාහක ලක්ෂණත් එක්ක තමයි අපි ඉතට එන්නේ. ඒවා අපි අනිවාර්යයෙන් ප්‍රමාණිකව අඩු කරගන්නට ඕන. එතනදී අපි ආම වාත සහිත රෝගීන්ට මුලින් ඇත්තටම තෙල් ගාන්නේ නැහැ. තෙල් ගානවා සමහර වෙලාවට තෙල් වර්ග භාවිත කරනවා. නමුත්
එතනදී අපි මූලිකව බලාපොරොත්තු වෙන්නේ මේ රෝගීන්ට මේ බාහිර උපනාහස වේද කියලා අපි හඳුන්වනවා. එතනදී පත්තු වර්ග ඔයගොල්ලෝ අහලා ඇති ලේප වර්ග පත්තු වර්ග බඳිනවා. ඒ පත්තු සහ ලේප වර්ග මද උණුසුම් සහිතව සහ විවිධාකාර රූක්ෂ ගුණ කියලා අපේ ආයුර්වේද සඳහන් කරලා තියෙනවා. ඒ වගේ තත්ත්වයන් සහිත අවස්ථාවලදී අපි මේ පත්තු වර්ග භාවිතා කරලා ඒ ස්ථානික ඒ අවශ්‍ය සංදිවල තියෙනා වූ ඒ ස්ථානික වේදනාව සහ ඒ ලක්ෂණ කෙමෙන් කෙමෙන් අඩු කරගෙන ඉඳලා තමයි තෙල් ගාන්න ඒ වගේම තෛල අභ්‍යංග වගේ ප්‍රොසෙස් එකකට යන්නේ. ඉතින් මේ විදිහට ගිහිල්ලා අපිට බාහිර ප්‍රතිකාර විදිහට තෛල අභ්‍යංගය කියන එක සිද්ධ කරනවා. තෛල අභ්‍යංගය මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා තෙල් ගානවා. මෙතනදී තෙල් වර්ග ඉතාමත්ම සැලකිල්ලෙන් වෛද්‍යවරයා භාවිතා කරන්නට ඕන. මොකද ආමවාද තියෙන රෝගියාට පියවරෙන් පියවර තමයි අපි නිසි විදිහට තෙල් වර්ග භාවිතා කරනවා. මුලින් රූක්ෂ තෙල් වර්ග තියෙනවා. ඊට පස්සේ ශමන තෙල් වර්ග, ඊට පස්සේ තර්පණ තෙල් වර්ග වලට යන්න ඕන. එහෙම නැත්නම් මේ රෝගී තත්ත්වය තීව්‍ර වෙන්න බලනවා. ඉතින් ඒක ඉතාමත්ම පළපුරුදු වෛද්‍යවරු අපේ අතර අපේ වෛද්‍ය සේවයේ ඉන්නවා. ඉතින් ඔවුන් මේ නිසියාකාර වේදේවල් කරනවා. ඒ වගේම තමයි තෙල් ගාති අපි වැඩි පීඩනයක් යොදන්න හොඳ නැහැ. ඒ වගේ රුමටොයිඩ් ආතරයිටිස් ගැන අපි කතා කරන ඒ අවස්ථාවල වැඩි පීඩනයක් වගේ බාහිරින් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න හොඳ නැහැ තෙල් ගාද්දි. මොකද අධික වේදනාවෙන් ඉන්න මේ රෝගියා. ඉතින් කෙමින් මේ වගේ දේවල් අපි භාවිතා කරලා තෙල් වර්ග ගන්න පුළුවන්. මේ ඊට පසු කාලීනව කෙමෙන් මේ රෝග ලක්ෂණ අඩු වෙද්දී ජානු වාස්තේ දන හිස්වල තියෙනවා නම් මේ ලක්ෂණ, එහෙම නැත්නම් කොන්ද තුනටියේ තියෙනවා නම් මේ වගේ තෙල් වර්ග වත් කරලා කරන ප්‍රතිකාර වලට අපිට යන්න පුළුවන්. ඒ වගේම තමයි බාහිර වල ප්‍රතිකාර ගැන සඳහන් කරද්දී මේ තැවිලි පොට්ටනිය ඔගොල්ලෝ හොඳටම අහලා තියෙනවා මේ පොට්ටලි වර්ග. නමුත් මේ රෝගී තත්ත්වවලදී ඇත්තටම විවිධාකාරව පොට්ටලි වර්ග භාවිතා කරනවා. සාමාන්‍ය විවහාරයේ ඔගොල්ලෝ සමහරවිට අහලා ඇති මේ වැලි පොට්ටලි වාලුකා පොට්ටලි කියලා තමයි අපි හඳුන්වන්නේ ආයුර්වේද පොතපත. මේ වාලුකා පොට්ටලි තමයි මූලික අවස්ථාවේදී අපි මේ ආමාත රෝගීන්ව තවන්න ගන්නෙ. මොකද ඒකේ තියෙන රූක්ෂ ගුණය ඒ ගුණ වර්ග වලින් ඉක්මන් සහනයක් මේ වේදනාව සහ ඒ අර ප්‍රදාහක ලක්ෂණ අඩු කරලා ඉක්මන් සුවයක් රෝගීන්ට ලබා දෙනවා. මේ වාලුකා වැලි සහ ලුණු අඩංගු පොට්ටනි වලින් අපි තවන්න ගන්නවා. ඒ වගේම නාඩි ස්වේද වගේ දේවල් අපිට දෙන්න පුළුවන්. නාඩි ස්වේද කියන්නේ මේ ආකාරයෙන් ඔබට මේ රූපයක් දකින්න ලැබෙනවා. මේ විදිහට නාඩි ස්වේද යන්ත්‍රය හරහා මේ බෙහෙත් වර්ග වාෂ්ප, බෙහෙත් ද්‍රව්‍ය තම්බපු වාෂ්පය අපි කෙලින් මේ අදාළ ස්ථානයටම යොමු කරලා ඉක්මන් සුවයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පංචකර්ම විදිහට වස්ති විරේචන මේ දේවල් ඇත්තටම එන්ඩ් ස්ටේජ් එකේදී කියන්නේ රෝගිය ගොඩාක් දුරට පාලනය කරගත්තට පස්සේ තමයි අපි මේ වස්ති සහ විරේචන වලට ගමන් කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි රුමටොයිඩ් ආතරයිටිස් එහෙම නැත්නම් ආමවාතවලදී අපි මේ රෝගියෙක් මැනේජ් කරන්නේ. සන්ධිගතවාද එහෙම නැත්නම් ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වයකදී මේක මේ වාත දෝෂය ඇත්තටම ශමනය කර ගැනීම තමයි අපේ මූලික අරමුණ. එතනදී අපිට මුලින්ම තෙල් ගාලා තවල තෙල් ගාලා ඒ වගේ පියවර පිළිවෙලට අපිට යන්න පුළුවන්. එතනදිත් අපි අර අභ්‍යන්තරයට කසාය වර්ග දෙන ගමන් බාහිර ප්‍රතිකාර වලට අනිවාර්යෙන් ගමන් කරන්නට ඕන. එතනදී අපිට දෙන්න පුළුවන් මේ තෛල අභ්‍යංගය. ඔයගොල්ලන් මෙතන පෙන්ලා තියෙන සන්ධිගතවලදී මෘදු ස්නේහ වර්ග. සාමාන්‍යයෙන් අපි අතට ආමවාතවලදී භාවිතා කරේ රූක්ෂ තෛල කියන රූක්ෂ තෛල වර්ග තමයි භාවිතා කරේ මුල් අවස්ථාවේ. නමුත් මෙතනදී අපිට මෘදු ස්නේහ වර්ග කියන්නේ තල තෙල්, මී තෙල් ඒ වගේ දේවල් වලින් පටන් ගත්තම විවිධ ඖෂධ වර්ග තියෙනවා. මේ දේවල් පියවරෙන් පියවර අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම මේ සඳහන් කරලා තියෙන කටි වස්ති ඒ වගේ දේවල් වලට යන්න පුළුවන්. සන්ධිගත වාතවලදී අපිට ඇත්තටම කොළ වර්ග එහෙමත් නැත්නම් වාතනාශක ඇට වර්ග ඔයගලන්ට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් අපිට මේ තැවිලි වර්ග වලට ඉදිරියට යන්න පුළුවන්. මොකද අපි ආමවාතවලදී භාවිත කරේ වැලි පොට්ටනි, වැලි සහ ලුණු අඩංගු පොට්ටනි මුලින්ම භාවිත කරේ. නමුත් ඒක අවශ්‍ය වෙන්නේ අපි සන්ධිගත වාත ඔස්ටියෝ ආතරයිටිස් වලදී අනිත් විදිහට ඇට වර්ග වලින් සහ කොළ වර්ග වලින් සදාගත්ත තැවිලි වර්ග වලට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඒදිත් එන්ඩ් ස්ටේජ් එකේදී අපිට වස්ති සහ විරේචන වර්ග දීලා මේ දෝෂ තත්ත්ව ශරීරයෙන් පහ කරලා රෝගියාට ඇත්තටම ලොකු සුවයක් ලබා දෙන්න පුළුවන්. ඒ විදිහට ප්‍රතිකාර පද්ධතිය අපේ පොතපතේ සහ අපේ ප්‍රායෝගිකව රෝහල් තුල සහ ප්‍රතිකාර කිරීමේදී භාවිත කරනවා. නමුත් ඇත්තටම මේ රෝගීන් විදිහට අපි මේ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් හැකිතරම් රුමටොයිඩ් ආතරයිටිස් කියන තත්ත්වයේදී අපි පරිස්සම් වෙන්නට ඕන. මොකද මේ රෝගී තත්ත්වය පැහැදිලිවම එකවර උත්සන්න වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. නිසි විදිහට ප්‍රතිකාර පියවරෙන් පියවර
පියවරෙන් පියවර මැනේජ් කරගත්තේ නැත්නම් මේ රෝගී තත්ත්වය හෘදයට බලපාලා රුමටොයිඩ් කාඩයිටිස් කියලා කියනවා සමහර වෙලාවට ඒ වගේම හෘදය අකර්මණ්‍ය කරලා රෝගියාට අසාධ්‍ය තත්ත්වයට පත් වෙනවා. ඉතින් අපි සුදුසුකම් සහිත වෛද්‍යවරු ඇත්තටම මේ රෝගී තමත් හොඳින් පාලනය කරගෙන තියෙනවා. ඉතින් මේ ආකාරයට තමයි ආයුර්වේදය තුළ මේ රෝග දෙක සඳහා රුමටොයිඩ් ආතරයිටිස් එහෙම නැත්නම් ආම වාත සහ සන්ධිගත වාත තත්ත්වයට ප්‍රතිකාර පද්ධති සඳහන් කරලා තියෙනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. තිරින රත්නායක වෛද්‍යතුමනි, එතකොට ඔබ මෙවැනි රෝගීන්ව කළමනාකරණය කරන්නේ කෙසේද යන්න කියලා අපි දැනගන්නට කැමතියි. අශ්මිනී, බටහිර වෛද්‍ය ක්‍රමය අපි ගත්තොත් එහෙම අපිට තියෙනවා සාමාන්‍ය විදිහට රෝගයක් ඇත්තම නන් ෆාමකොලොජිකල්, ඒ කියන්නේ ඖෂධ නැතුව ලෙඩට ප්‍රතිකාර කරන ක්‍රම සහ ඖෂධත් සමග ෆාමකොලොජිකල් මැනේජ්මන්ට්, ඖෂධත් සමග ලෙඩට ප්‍රතිකාර කරන ක්‍රම. එතකොට ඖෂධ රහිතව කිව්වොත් එහෙම අපිට පුළුවන් මං කලින් කිව්වා අර මසල් වීක්නස් එක, මසල් ස්ට්‍රෙන්ත් එක අඩු වෙන එකත් ඔස්ටියෝආතරයිටිස් වගේ රෝගී තත්ත්වයන් වලට හේතුවක්. එතකොට ඒ වගේ දේවල් වලට නන් ෆාමකොලොජිකල් මෙතඩ්ස් තමයි අපිට ලජාව ෆිසියෝതെරපි. එහෙම නැත්නම් මේ ෆිසියෝതെරපි එක්සර්සයිස් වලට යොමු කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් ලෙඩට විවිධාකාර එක්සර්සයිසස් ක්‍රම හඳුන්වලා දීලා ඒවා ප්‍රගුණ කිරීමෙන් එයාට ලෙඩට මේ රෝගී තත්ත්වය සමනය කරගන්න. ඒක තමයි ප්‍රධානම නන් ෆාමකොලොජිකල් මෙතඩ් එක. සහ ලයිෆ්ස්ටයිල් මොඩිෆිකේෂන්ස් බර අඩු කිරීම තමයි මම කිව්වා. ඔබෙසිටි නැත්නම් ස්ථූලතාවය කියන්නේ මේකට හේතුව. රෝගයට හේතුවක් කියලා. ඒතකොට බර අඩු කිරීම, නිවැරදි ඉරියව් පාවිච්චි කිරීම සහ තමන් කරන රැකියාව සම්බන්ධ දේවල්. ඒතකොට බර වැඩ කරනවා නම් එයාට ඒ රැකියාවට දැන් රැකියාවට ආදේශකයක් විදිහට වෙනත් මොකක් හරි ක්‍රමයක් භාවිතා කිරීම, ඒ වගේ දේවල් අපිට හඳුනා දෙන්න පුළුවන්. ඊට පස්සේ ෆාමකොලොජිකල් මෙතඩ්ස් ගත්තොත් එහෙම ඒක ඇත්තටම අශ්විනී ඔස්ටියෝආතරයිටිස් සහ රුමටොයිඩ් ආතරයිටිස් කියන රෝගී තත්ත්වයන්ට පාරවල් දෙක යන්නේ. ඔස්ටියෝආතරයිටිස් කියන රෝගී තත්ත්වයේදී අපි ප්‍රධාන වශයෙන්ම සලකන්නේ මේ කැක්කුම සමනය කිරීම සඳහා වන පේන් කිලර්ස් නැත්නම් වේදනානාශක. එතකොට අපිට පැරසිටමෝල් කියන වේදනානාශකයට සමග අපිට NSAIDs නැත්නම් non steroidal anti inflammatory drugs කියන කාණ්ඩයේ ඖෂධ ඩයික්ලොෆිනැක්, බ්‍රූෆන් වගේ ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඒ හා සමගාමීව අපිට පුළුවන් ලෝකල් ඇප්ලිකේෂන්ස්, එහෙම නැත්නම් ක්‍රීම්, බාම්, ජෙල් වගේ ඒ අදාළ ඖෂධවල ඒ වගේ ජෙල් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඉන්ට්‍රාಆර්ටිකියුලර් මං කිව්වා ජොයින්ට් ස්පේස් එක තියෙනවා. ඒ ජොයින්ට් ස්පේස් එකට අපිට පුළුවන් ඉන්ට්‍රාආර්ටිකියුලර් ඉන්ජෙක්ෂන්ස් ලබා දෙන්න. ඒවා අපි ලබා දෙනවා පේන් කිලර් ස්ටීරොයිඩ්ස් නැත්නම් මෙතිල් ප්‍රෙඩ්නිසිලෝන් කියන ඖෂධය තමයි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ. ස්ටීරොයිඩ් විදිහට අපි ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් ඒ ආර්ටිකියුලර් සර්ෆේස් එකට නැත්නම් ජොයින්ට් ස්පේස් එකට අපි ඒවා ලබා දීම කරනවා. ඒක තමයි අශ්මිනී ප්‍රධාන වශයෙන්ම තියෙන non pharmacological methods සහ pharmacological methods. ඊට අමතරව අපිට පුළුවන් surgical methods ගෙනියන්න. surgical methods වලදී අපිට මේක joint destruction එක ගොඩාක් වැඩි නම් අපිට පුළුවන් joint එක අයින් කරලා ඊට joint replacement එකට යන්න. අයින් කරලා අමතර joint එකක් බද්ධ කිරීමට සිදු කරන්න osteoarthritis කියන රෝගී තත්ත්වය සඳහා. නමුත් රුමටොයිඩ් ආතරයිටිස් කියන රෝගී තත්ත්වය මීට සාපේක්ෂව සාමුලින්ම වෙනස් රෝගී තත්ත්වයක්. එතකොට අපිට ඒකෙදි මම මේ කිව්ව පේන් කිලර්ස් වලින් වේදනාව සමනය කිරීමට අමතරව අපිට DMARDs නැත්නම් disease modifying anti rheumatoid drugs කියලා අපි විශේෂිත drugs කාණ්ඩයක්, විශේෂිත ඖෂධ කාණ්ඩයක් පාවිච්චි කරනවා. ඒකට HCQ නැත්නම් හයිඩ්‍රොක්ලොරොක්වින් ඉස්සර මට මතකයි ඔය අපි මේ කොරෝනා වල මුල් අවධියේදී ඔය ඖෂධය ගැන ලොකු සාකච්ඡාවක් ගියා. ඒ වගේම මෙතොට්‍රෙක්සේට් කියන ඖෂධය, ඒ වගේ ඖෂධ වර්ග කීපයක් තියෙනවා. මම මේ ඖෂධ වර්ග දෙක තුනක් මතක් කරේ. මේ වගේ හැබැයි මේ වගේ තියෙන ඇතම් භයානක නැහැ. නමුත් සයිඩ් ඉෆෙක්ට්ස් වෙන්න පුළුවන්. හෙපටොටොක්සිසිටි, ඒ කියන්නේ liver, ඒ කියන්නේ මේන් අක්මාවට යම් කිසි ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ කියන්නේ හොඳ කරන්න බැරි ඩැමේජ් එකක් නෙවෙයි. නමුත් අපි ඒ නිසා අක්මාවේ තියෙන liver enzymes චෙක් කරලා තමයි නැත්නම් ඒවා චෙක් කරමින් තමයි මේ
මේ ఔෂධ ලෙඩට නිකුත් කරන්න. ඒකින්ද කිසිම වෙලාවක බය වෙන්න හොඳ නැහැ. මේ රුමැටොයිඩ් ආතරයිටිස් කියන රෝගී තත්ත්වයේ තිබ්බයින් නම් මේකට මම බෙහෙත් ගත්තොත් එහෙනම් මට මේ වෙන ලෙඩ හැදෙනවා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒකට අපි ලෙඩ ෆලෝ අප් කරනවා. විශේෂයෙන්ම මේවා රුමැටොලොජි ක්ලිනික්ස් තියෙනවා. ඒ රුමැටොලොජි ක්ලිනික්ස් වල ලෙඩව ලියාපදිංචි කළා විශේෂිත විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ තමයි අපි මේ වගේ රුමැටොයිඩ් ආතරයිටිස් වගේ රෝග තත්ත්වයන් අපි මැනේජ් කරන්න නැත්නම් ප්‍රතිකාර කරන්නේ. එතකොට මම කිව්වේ අර disease modifying anti-rheumatoid drug දැනට සහ biological agents අලුතින්ම එකතු වෙලා තියෙන රෝග ඖෂධ කාණ්ඩයක්. ඒ biological agents අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සන්ධි වල රුමැටොයිඩ් ආතරයිටිස් කියන රෝගී තත්ත්වය සඳහා. නමුත් ඒ biological agents රිටුක්සිමැබ් වගේ ගොඩක් බයොලොජිකල් ඒජන්ට්ස් තියෙනවා. ඉතින් ඒවා අපි පාවිච්චි කරන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අවසරය යටතේ විතරයි. ඉතින් ඕවා තමයි අශ්මිනී. නමුත් මේ රුමැටොයිඩ් ආතරයිටිස් රෝගී තත්ත්වයට අපි ජොයින්ට් ස්පේස් රිප්ලේස්මන්ට් එකකට ගියා. ජොයින්ට් රිප්ලේස්මන්ට් එකකට ගියාට මේ ඔස්ටියෝආතරයිටිස් වල ජොයින්ට් රිප්ලේස්මන්ට් එකකට ගියාට රුමැටොයිඩ් ආතරයිටිස් වල මේ ජොයින්ට් රිප්ලේස්මන්ට් එකට අපිට යෑමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි රුමැටොයිඩ් ආතරයිටිස් කියන රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගත්තේ නැති වුණොත් එහෙම ස්ථීර වශයෙන් වෙන permanently joint disabilities වෙන්න පුළුවන්. එතකොට හන්දි විකෘති වීමක් වෙලා දැන් අද අස්ථි සහ අතපය විකෘති වීමකට යන්නට පුළුවන්. ඒකින්ද හොඳම දේ තමයි තමන්ට තියෙන මූලික රෝගයේ තියෙන මූලික අවස්ථාවේදී යන්න රජයේ රෝහලකට යන්න නියමිත පරීක්ෂණ ටික කරගන්න. ඊට පස්සේ ලෙඩේ ඩයග්නොසිස් නැත්නම් ලෙඩේ හඳුනාගත්තට පස්සේ නියමාකාරයේ ක්ලිනික් ෆලෝ අප් එක නැත්නම් තමන්ට නියමිත දිනේට සායනයට ගිහිල්ලා නියමිත ඖෂධ නියමිත මාත්‍රාවෙන් අරගත්තොත් එහෙම මේ ලෙඩේ සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. භාග්‍ය වෛද්‍යතුමනි, මෙවැනි ආතරයිටිස් රෝගියෙකු ප්‍රතිකාර අතරතුර සහ ප්‍රතිකාර වලින් පසු නිවැරදි ආහාර විහරණ රටා අනුගමනය නොකළොත් විවිධ උපද්‍රව කම්ප්ලිකේෂන්ස් කියනවා එවැනි අවස්ථාවන් වලට ලක්වන්නට පුළුවන්. ඉතින් මෙවැනි රෝගියෙක් අනුගමනය කළ යුතු පත්‍ය අපත්‍ය ආයුර්වේදයේ සඳහන් කරලා තියෙන ආකාරයට විස්තර කළොත්. ඔව් අශ්මිනී, ඇත්තටම මේ රෝගය කොතරම් දුරට පාලනය කරගත්තත් සාර්ථකත්වය ලබන්න බෑ. අපි රෝගීන් හැමදාම කියන කාරණය තමයි රෝගීන්ට යුතුයකමක් සහ වගකීමක් තියෙන වෛද්‍යවරු දෙන උපදෙස් නිසි විදිහට පිළිපැදීම. එතනදී අපි පැහැදිලිවම සඳහන් කරන්න ඕන මේ පත්‍ය අපත්‍ය do and don't මොනවාද මේ කළ යුතු සහ නොකළ යුතු දේ. ගොඩක් දෙනෙක්ට ඇත්තටම මේ ආතරයිටිස් සම්බන්ධව කතා කරද්දී රුමටොයිඩ් ආතරයිටිස් එහෙම නැත්නම් ආමුවාත තත්ත්වයේදී අපි නොකළ යුතු දේ බොහෝමයක් සඳහන් කරලා තියෙනවා ආයුර්වේද පොතපතේ. මොකද මේ දේවල් ඇත්ත වශයෙන්ම ආමුවාතයට විතරක් නෙමෙයි සංධිගත වාතයට වගේම අනිකුත් වාත රෝග වලිනුත් වැළකෙන්න ඉතාමත්ම මනමහම පිටිවහලක් වෙනවා. ඒවා යම් අපි බලමු මොනවද මේ පත්‍ය දේවල් කියලා. ඒ කියන්නේ හොඳ මේ වගේ රෝගීන්. හැමදාම කියන්නේ අපි හොඳ නැති දේවල් ගැන නෙමෙයි වෙනකරම කියන්නේ. ඒතර රෝගීන් මොනවද මේ හොඳ දේවල්? අපිට හොඳ දේවල් ඇත්තම ආහාර සහ විහරණ රටාවලට වෙන් කරලා කතා කරොත් මේ වගේ රෝගීන්ට ඇත්තටම අපි කියවනේ මේ ආමවාත කියන තත්ත්වය ඇති වෙන්න රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වය ඇති වෙන්න ආම කියන තත්ත්වය අග්නිය අඩුවීම කියන කන්ඩිෂන් එක ඇත්තටම බලපානගේ මුලින් පැහැදිලි කරා. මේ අග්නිය දීපණය වෙන දේවල් ඇත්තටම ගොඩාක් දුරට මේකට හොඳයි. මේ ආහාර වර්ග අමු ඉඟුරු, සුදු ලුණු, ගම්මිරිස්, කුරුඳු වැනි දේවල් ආහාර එක්ක එකතු කරගන්න එක ගොඩාක් දුරට හොඳයි. ඒ වගේම කරවිල, බාර්ලි, ලුණු කැඳ, හැම්බුම් හොදි වගේ දේවල් ඇත්තටම මේ වගේ රෝගීන්ට ඉතාමත් සුදුසු දේවල් කියලා අපි හඳුන්වලා දීලා තියෙනවා. අපි වගේ පොත්පත්වල සඳහන්ලා තියෙනවා. ඒ වගේම තමයි low fat fiber තියෙන diet. කියන්නේ රාත්‍රියට වගේ ඉතාම සැහැල්ලු ආහාරයක් ලබන්න. රාත්‍රියට එළවලු තඹපුසු වර්ගයක් ඒ වගේ දේවල් පානය කිරීම මේ වගේ රෝගීන්ට සහ මේ වගේ ලක්ෂණ තියෙන අයට ඉතාමත්ම පහසුයි සහ ඉතාමත් ගුණදායී වෙනවා. ඒ වගේම තමයි මොනවද විහරණ පැත්ත බැලුවොත් මේගොල්ලන්ට ඇත්තටම ඕනාවට වඩා මේ සංදි වෙහෙස කරවන්න හොඳ නැහැ.
මයිල් එක්සසයිස් තාමත් මද වශයෙන් මේ වෛද්‍යතුමන් සඳහන් කරා මේක ෆිසියෝതെරපි ඒ වගේ දේවල් පාවිච්චි භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිව මේ දේවල් ඉතාමත්ම ක්‍රමානුකූල වෛද්‍ය උපදෙස් අධීක්ෂණය යටතේ මේ මයිල්ඩ් එක්සසයිස් ඒ වගේම යෝගාභ්‍යාස මේ දේවල් ඉතාමත්ම හොඳයි. ඒ වගේම තමයි උණු වතුර ඇඟපත සෝදන්න සහ පානය කරන්න උනත් උණු වතුර භාවිතා කිරීම මේ වගේ රෝගීන්ට ගොඩක් දුරට හොඳයි. ඒ වගේම මේ මොනවද හොඳ නැත්තේ? මම එතන දක්වලා තියන්නේ මේ හොඳ නැති දේවල් ටිකක් තමයි මේ රෝගන ස්ලයිඩ් එකේ දකින්න පුළුවන් වෙන්නේ. අපත්‍ය දේවල් මොනවද? අපත්‍ය ආහාර විදිහට ගත්තම මී කිරි, මුදවපු කිරි වගේ දේවල් ඇත්තටම මේ වගේ රෝගීන්ට සුදුසු නැහැ. අපි කතා කරා මාළු වැඩිපුර පරිභෝජනය, මාළු වර්ග වැඩිපුර පාවිච්චි කරන හකුරු, කිරි ආහාර, ඇත්තටම ගත්තම අයිස්ක්‍රීම්, ඒ වගේ දේවල්, ශීතල සහිත ආහාර, ඒ දේවල් ඇත්තට මේ අමුවාත සහ ඔස්ටියෝඅර්ත්‍රයිටිස් වේවා ඒ දෙකටම පොදුවේ ඉතාමත්ම රෝගීන් සැලකිලිමත් වෙන්න ඕන මේ වගේ දේවල් පරිභෝජනය කරන. මේවා අපත්‍යයි කියලා තමයි පොතපතේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ෆාස්ට් ෆුඩ්ස් මොනවාද ඔය ක්ෂණික ආහාර, කෝලා වර්ග, කැෆේ, ඒ කියන්නේ කෝපි වර්ග, මෝල්ටඩ් ද්‍රව්‍ය, ඒ කියන්නේ මලබද්ධය සඳහා මූලික වෙන කාරණා තියෙනවා. මෝල්ටඩ් දේවල් ඇත්තටම හොඳ නැහැ කියලා කෝපි වර්ග වැඩි භාවිතා කරන්න එපා කියලා පොතපතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි කෑ විගස අධික ලෙස ජලය පානය කරනවා. කාපු ගමන් අපි ගොඩාක් වතුර බොන්න හොඳ නැහැ. ඒකත් නියමිත පරිදි කියලා දීලා තියෙනවා. අණ්ඩෝනේ කොච්චරද? මාසෙන් 3න් එකක් ගන්නවා, 3න් එකක් බොන්න ඕන, 3න් එකකට ඉඩ තියෙනවා. ඒ වගේ සරලව මම මේ ඔබට කිව්වේ. ඒ වගේ ඔයගොල්ලෝ දන්නවා කොයි ආකාරයෙන්ද අපි මේ ආහාර රටාව හදෙන්න ඕන කියලා. මේ රෝගීන්ට ඇත්තටම කෑවිගස වැඩිපුර ජලය පානය කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි සලාඩ් වර්ග, අමු ආහාර කියලා අපි කියන්නේ අමු පොළ වර්ග, ෆ්‍රෙෂ් ගන්න දේවල් මේ වගේ රෝගීන්ට හොඳ නැහැ. සලාඩ් වර්ග, ශීතල ආහාර වර්ග වලින් වැළකෙන්න පුළුවන් නම් මේ රෝගය ඉතාමත්ම හොඳින් පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විහරණ රටා කිව්වම sedentary lifestyles අති ස්ථාවර අපේ වෛද්‍යතුමා ඉතාමත්ම ඕනෑකමින් තැන් කිහිපයකින් සඳහන් කරලා මේකට මූලිකත්වය වෙනවා මේ ආතරයිටිස් වල මේ ස්ථාවුල්‍ය රෝගය. අපි අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ හැඩය සහ ශරීරයේ නිසි ආකාරයේ උසට සරලන බර නිසි ආකාරයේ පවත්වා ගන්නටම ඕන. මේ දේවල් අනිවාර්යෙන් කරනවා. ඒ වගේම තමයි ශීත ජලයෙන් පුළුවන් තරම් ඈත් වෙන්න ඕන. ශීත සුළං වැදීම අධික ලෙස පයින් ගමන් කිරීම ඒ වගේ දේවල් මේ වගේ තියෙන රෝගීන්ට හොඳ නැහැ. ඉතින් අපි මේ විදිහට තමයි ආමවාත සහ සන්ධිගත වාත වැනි රෝග තත්ත්වයන් වලදී පත්‍ය සහ අපත්‍ය කළ යුතු සහ නොකළ යුතු සඳහන් වෙලා තියෙන්නේ. මම හිතන්නේ ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති මේ කතා බහ තුළින් ඔයගලන්ට මේ ආතරයිටිස් කියන මාතෘකාවේදී අද කතා කරපු රුමටොයිඩ් ආතරයිටිස් සහ ඔස්ටියෝආතරයිටිස් සම්බන්ධව ඉතින් බොහොමත්ම ස්තුතියි අශ්මිනි. මේ විදිහට තමයි අපේ පත්‍ය අපත්‍ය සම්බන්ධ වෙලා තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි. ආතරයිටිස් රෝගය සමාජයේ බහුල රෝග තත්ත්වයක්. ඉතින් නිවැරදි ප්‍රතිකාර පද්ධතියක්, නිවැරදි ඇවතුම් කළතුම් පද්ධතියක් තුළින් අපිට මෙම රෝගය පාලනය කරන්නට පුළුවන්. ඒ වගේම වැළැක්වීමටද පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය වටිනා දැනුමක් ඔබට මෙම වැඩසටහනින් ලැබෙන්නට ඇති කියා මම සිතනවා. ඉතින් ඒ සඳහා අපට දායකත්වය ලබා දුන් තිලින රත්නායක වෛද්‍යතුමන්ට හා භාග්‍ය වෛද්‍යතුමන්ට වේද ආයතනයේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අපගේ පසුගිය වැඩසටහනින් සයටිකා රෝගය පිළිබඳව අපි කතා කළා. ඉතින් එම වැඩසටහනේ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය කෙනෙක් සිටිනම් ඔබට පුළුවන් වේද මෙඩ්ඉන්ස්පයර් YouTube channel එක ඔස්සේ නැරඹීමට. ඉතින් අද දින අප හා එක් වූ ඔබ සැමට අපගේ ස්තුතිය පුද කරනවා. තවත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අප සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.